දරුවනේ අද අපි සාකච්ඡා කරන්න යන්නේ රිමයින්ඩර් 8. බලන්න පුතේ රිමයින්ඩර් 8 පළවෙනි එකේ කියන්නේ 73 වෙනි ප්‍රශ්නේ. කියනවා මේසයක පුෂ්ඨයක් මත කුට්ටි දෙකක් එක මත තබා පහළ කුට්ටිය මත මෙන්න මේ විදිහට කුට්ටි දෙකක් විතර පුතේ පහළ කුට්ටිය මත ආවේගී බලයක් යොදනවා. මේ ආවේගී බලයක් කියන්නේ දරුවන්ට මතක ඇති කෙටි කාලයක් තුළ ක්‍රියාත්මක වන බලයකට පුතේ අපි කියනවා ආවේගී බලයක් කියලා නේද? ඉතින් ආවේගී බලයක් අපිට හොයන්න පුළුවන් ගම්මිතා වෙනස ඇසුරින්. දරුවන්ට මතක ඇති F සමානයි mv ඍණ mu පසු ගම්මිතාවේ පෙර ගම්මිතාවේ අඩු කරලා කාලයෙන් බෙදුම අපිට නම් ගම්මිතාවේ වෙනස් වීමේ ශීඝ්‍රතාවය. ඉතින් මෙතන පුතේ t පදේ මේ පැත්තට ගෙනාවා නම් බලය වාරය කාලය අපිට එනවා ගම්මිතාව වෙනස. ඉතින් මේ බලය වාරය කාලයට අපි ආවේගය කියලා කිව්වා. ඉතින් මේක කාලය ඉඳන් කෙටි කාලයක් තුළ සිදුවෙන ක්‍රියාවලියක් වෙනවා. හරි. ඉතින් අතන මේ සිද්ධාන්ත අවශ්‍ය නැහැ මේ ගැටලුව විසඳනකොට බලන්න දරුවනේ මේකේ අපිට කියනවා සියලු පෘෂ්ඨ සුමට නම් ඇතිවන සිදුවීම. දරුවනේ සුමට නම් මොකද වෙන්නේ? මෙන්න බලන්න. මේ I කියන්නේ බලයක්. කෙටි කාලයක් තුළ ක්‍රියාත්මක වෙනවා. මේ බලය මෙයාට ලැබුණාට පස්සේ මෙයා මේකට චලිත වෙන්න පෙළඹෙනවා. මොකද මෙයා ඉන්නේ සුමට තලයකනේ. බාහිර අසන්තුලිත බලයක් යම් වස්තුවක මත යෙදුණු ගමන් මොකද වෙන්නේ? වස්තුවේ අවස්ථිතිය බිඳවැටෙනවා. මොකද පුතේ අවස්ථිතිය කියන්නේ? අවස්ථිතිය කියන්නේ වස්තුවක නිශ්චලතාවය හෝ ඒකාකාරී ප්‍රවේගයෙන් චලිත වීමට ඇති කැමැත්ත. ඉතින් මේක බිඳවැටෙනවා කියන්නේ වස්තුව චලිත වෙන්න පටන් ගන්නවා. ඒතකොට දරුවෝ මේ වස්තුව චලිත වෙන්න හදනකොට මෙන්න මේ පෘෂ්ඨ දෙක අතර ඝර්ෂණ බලයක් තිබ්බනම් මොකද්ද? ඝර්ෂණ බලයක් තිබ්බනම් මෙයාගේ චලිතය වළක්වන්න බලයක් හටගන්න පුළුවන්. නමුත් දැන් ඝර්ෂණ බලයක් නැහැ. එහෙනම් මේ පෘෂ්ඨ දෙක අතර තිරස් බල හටගන්නේ නැහැ. නමුත් මෙයාගේ බර නිසා පුතේ මෙයා මගින් පොළොව තෙරපෙනවා, තලය තෙරපෙනවා, තලය මගින් මෙයා මත ප්‍රතික්‍රියාවක් ඇති වෙනවා. මෙතනත් එහෙම මෙයා මගින් මෙයා තෙරපෙන නිසා මෙයා මත ප්‍රතික්‍රියාවක් ඇති වෙනවා. ඒ වගේම මෙයා විසින් මෙයා මත ප්‍රතික්‍රියාවක් ඇති වෙනවා. නමුත් පුෂ්ඨ සුමට නිසා පුතේ තිරස් බල මොකක් හටගන්නේ නැහැ. ඒ නිසා පුතේ මේ විදිහට බලයක් යදුවොත් මෙයා මේ පැත්තට තල්ලු වෙලා යනවා. මෙයා කෙලින්ම පහළට වැටෙනවා. ඒකට හේතුව පුතේ මේ පෘෂ්ඨ අතර තිරස් ඝර්ෂණ බල හට නොගැනීමයි. අපි බලය දෙන්නේ මෙයාට. ඒතර මේ දෙන බලය ඝර්ෂණ බලයක් තිබ්බොත් මෙයාට සහ මේ තලය මතත් ඇති වෙනවා. ඒ සඳහා ප්‍රතික්‍රියා දෙකක්. නමුත් ඝර්ෂණ බලයක් තිබෙන්නේ නැත්නම් පුතේ මේ පෘෂ්ඨ අතර බල හටගන්නේ නැහැ. තිරස් දිශාවට. මොකද අභිලම්බ ප්‍රතික්‍රියා ඇති වෙනවා. පුතේ ඒවා ඇති වෙන්නේ සිරස් දිශාවට. ඒ නිසා පුතේ මෙයාට බලයක් යදුවා. මෙයා මේ පැත්තට විසිරලා යනවා. මෙයා පහළට මේ කෙලින්ම පහළට මෙයා වැටෙනවා. දැන් දරුවනේ මේ සිදුවීම දරුවන්ට මේ දකින්න පුළුවන් ඔය කැරම් ක්‍රීඩා කරනකොට අර ඉත්ත දෙන්නේ කියලා යට ඉත්තට වේගෙන් යවුවොත් උඩ ඉත්ත පහළට වැටෙනවා යට ඉත්ත ඉස්සරහට විසිරලා යනවා. ඉතින් බලමු අපි වාක්‍ය ටික බලන්න. පළවෙනි වාක්‍ය කියන කුට්ටි දෙකම ඉදිරියට ගමන් කරේ වැරදි. දෙවෙනි කියන පහළ කුට්ටිය වැඩි තරණයකින් ඉහළ කුට්ටිය අඩු තරණයකින් ගමන් කරේ වැරදි. තුන්වෙනි කියන පහළ කුට්ටිය ඉදිරියට විසිරන අතර අනතුරුව ඉහළ කුට්ටිය සිරස්ව පහළට වැටේ කියලා. අනේ අපිට තුන්වෙනි වගන් තියෙන ඉවරදී අපි ත්‍රි දෙකක් බලමු. හතරවෙනි එකේ කියනවා පහළ කුට්ටිය ඉදිරියටද ඉහළ කුට්ටියද පසුපසටද වැරදි. පස්වෙනි එක කියනවා කුට්ටි දෙකම නිශ්චලව පවතී. ඒකත් වැරදි. එහෙනම් පුතේ අනිවාර්යයෙන්ම සියලු පෘෂ්ඨ සුමටයි නම් අපිට පිළිතුර අංක 3 තෝරගන්න ඕන. පහළ කුට්ටිය ඉදිරියට විසිරන අතර ඉහළ කුට්ටිය සිරස්ව පහළට වැටේ කියලා. දැන් පුතේ අපි මේ ප්‍රශ්න පොඩ්ඩක් දැන් මේ වගේ ප්‍රශ්නයක් හම්බුනාට පස්සේ අපි මේ ප්‍රශ්නේ තව ටිකක් ඉස්සරහට යනවා. දැන් අපි අහලා තියෙන්නේ මේක සුමට උනානේ. ඇත්තටම ඝර්ෂණයක් තිබ්බොත් මොකද මෙතන වෙන්න පුළුවන්? අපි ටුට්ටක් ඒ ටිකක් බලමු. පුතේ මෙයාගේ ස්කන්ධ දෙනවා. ස්කන්ධ කියලා නෑ අපි සිම්පල් එන් කියලා ගමු. සමාන ස්කන්ධ නිසා දෙන්න. සමාන ස්කන්ධ නිසා පුතේ දෙන්නගේ ස්කන්ධ සිම්පල් එන් කියලා ගමු අපි. මෙයාත් එන්න කියලා. එහෙම වුණොත් පුතේ මෙයාගේ බර 15 තියෙනවා. මෙයා මගින් මෙයා තෙරපෙනවා අපි ඒක R1 කියලා ගමු. නිව්ටන්ගේ තුන්වෙනි නියම ගමු A හා සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ බලයන් මෙයා හට ගන්නවා. ඒ R1යි. ඊට පස්සේ දරුවෝ යටේ ස්කන්ධය එයාගේ බර 15ට එන්නේ. දැන් මේ mg සහ r1 කියන බල දෙකම නිසා මෙහා විසින් තලය පහළට තෙරපෙනවා. ඒක අපි r2 කියලා ගමු. නිව්ටන්ගේ තුන්වෙනි නියම අනුව ඒ හා සමාන ප්‍රතික්‍රියාව මෙතනත් හට ගන්නවා. හරි.
දැන් ඊළඟට පුතේ මේ පෘෂ්ඨතර ඝර්ෂණ බල තිබ්බනම් මේ වස්තුව මේ පැත්තට චලිත වීමට පෙළඹෙනකොට ඒකේ ප්‍රතිඵලයක් විදිහට චලිතය වළක්වන්න යට තියෙන පෘෂ්ඨය විසින් මෙහා මැද තියෙන ඝර්ෂණ බලයක් ඒක අපි F1 කියලා ගත්තොත් මේ F1 සමාන වෙනවා ඝර්ෂණ සංගුණකයේ අදාළ පෘෂ්ඨ අතර μ1 නම් μ1r right ඊළඟට පුතේ මෙයා මේ ඉදිරියට චලිත වෙන්න හදනකොට මෙයාගේ නිශ්චලතාවය මෙයා ඉදිරියට චලිත වෙන්න හදන මෙයා විසින් මෙයාගේ චලිතය වළකාලා වෙන්න තියෙනවා ඝර්ෂණ බලයක් ඒකේ F2 කියලා ගත්තොත් මේ F2 සමාන වෙනවා මේ අදාළ පෘෂ්ඨ අතර ඝර්ෂණ සංගුණකයේ μ2 නම් F2 සමානයි μ2r1 ඉතින් ඔන්න ඔය විදිහට මෙතන අපිට බල හට ගන්නවා. ඉතින් මේ බලත් එක්ක පුතේ තර්ක කරලා අපිට කියන්න පුළුවන් මොන වගේ සිදුවීමක් සිද්ධ වෙනවද කියලා. ඇත්තටම මෙතෙන්දි පුතේ කුට්ටි දෙකම ඉදිරියට ගමන් කරයි. ඝර්ෂණ බලයක් තිබ්බනම් ඒක අපි ගන්න හදලා කියන්න ඕන. කුට්ටි දෙකම ඉදිරියට ගමන් කරයි කියන එක සිදු වෙන්න පුළුවන් දෙයක්. පහළ කුට්ටිය වැඩි ත්වරණයකින් ඉහළ කුට්ටිය අඩු ත්වරණයකින් ගමන් කරයි. ඒකත් සිද්ධ වෙන්න පුළුවන් දෙයක්. හරි. පද්ධතියක් විදියට චලිත වුණොත් පුතේ දෙකම එකට ගමන් කරන්නේ. පහළ කුට්ටිය වැඩි ත්වරණයකින් ඉහළ කුට්ටිය අඩු ත්වරණයකින් ගමන් කරයි. ඒකත් විය හැකියි. මොකද මෙයා ඉදිරියට වැඩි වේගයකින් චලිත වුණොත් පුතේ වැඩි බලයක් දීම නිසා මෙයා වැඩි වේගකින් චලිත වුණොත් මෙතන සීමාකාරී ඝර්ෂණ බලයට වඩා ඉක්මවා යන්න බෑ. ඒ නිසා පුතේ මේ පැත්තෙන් ඉදිච්ච බලය නිසා මෙයා ඉදිරියට විසි වෙනවා. මෙතන මෙයාම ඇති විය හැකි උපරිම බලය සීමාකාරී ඝර්ෂණ බලය. ඒතකොට මෙයා සීමාකාරී ඝර්ෂණ බලයට අදාළ ත්වරණය තමයි මෙයාට ගන්න පුළුවන් උපරිම ත්වරණය. හැබැයි මෙයාට ගන්න පුළුවන් ත්වරණය මෙතනින් යොදන බලය මත වෙනස් වෙන්න පුළුවන්. පහළ කුට්ටිය ඉදිරියට ඉහළ කුට්ටිය පසුපසට ගමන් කරයි. හතරවෙනි වගන්තිය වෙන්න බෑ. කුට්ටි දෙකම නිශ්චලව පවතී. ඒකත් වෙන්න පුළුවන්. එහෙනම් මුතේ හොඳට මතක තියාගන්න. ඝර්ෂණය තිබ්බනම් 1 2 සහ 5 කියන වාක්‍ය තුනෙන් ඕනම එකක් වෙන්න පුළුවන්. 1 2 5 කියන වාක්‍ය තුනෙන් ඕනම එකක් වෙන්න පුළුවන්. ඉතින් අවශ්‍ය දත්ත මෙතන දත්ත ප්‍රමාණයක් නැහැ. දී ඇති දත්ත ඇසුරින් ගණනය කිරීමක් කළා අපිට අදාළ උත්තරයට යන්න පුළුවන්. ඒ වගේ මේ ගැටලුව දීලා තිබ්බනම් අපිට අවශ්‍ය වෙනවා ඝර්ෂණ සංගුණක පිළිබඳ අදහසක් හෝ ස්කන්ධ පිළිබඳ අදහසක් තිබ්බනම් අපිට ගාන හදන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට දරුවනේ යම් ගානකදී අපිට අහලා තියෙන ගානේ අහලා තියෙන සුමට නම්නේ. ඉතින් සුමට නම් විතරක් ගාන හදලා ඉවර කරන්න එපා. හරි. එතනින් එහාට ඔබ හිතන්න රයිට් මේකේ ඝර්ෂණය තිබ්බනම් මොකද වෙන්න පුළුවන්. හරි. හරි. තවදුරටත් මේ ගාන පිළිබඳ හිතන්න අවශ්‍ය දරුවෙක් ඉන්නවනම් ස්කන්ධ වලට අගයක් දාගෙන මියුලට අගයක් දාගෙන තවදුරටත් මේ ගාන හදලා බලන්න. ඒකත් අර මේහා සම්බන්ධ සියල්ල මේ ගැටලුව හා ආශ්‍රිතව සියල්ලම හොයාගත්තට පස්සේ පුතේ අපි ඒක 100%ක් අපු සම්පූර්ණ වෙනවා. මේ වගේ ගැටලුවක් විසඳ ගන්න අපිට පුළුවන් වෙනවා. ඒ නිසා පුතේ ගැටලුවක් හම්බුනාට පස්සේ ඒ ගැටලුවේ අහලා තියෙන දෙයට විතරක් උත්තර දෙන්න බෑ. ඒක ලොකු පරාසයක් තුළ ඒක ඔබට දැකිය හැකි පුළුල් පරාසයක් තුළ ගාන විස්තර කරන්න පුරුදු වෙන්න. හරි. ඉතින් ඒක හොඳ අත්දැකීමක් වේ පුතේ. අලුත් ප්‍රශ්නයකට මුහුණ දෙන්න ගියා. හරි දරුවනේ 74 වෙනි ගානට එන්න. 74 වෙනි ගාන කියනවා පහතෙක් දුරුතරාදී පාඨාංක පිළිවෙලින්. පුතේ ගාන පොඩි අඩුපාඩුවක් තියෙනවා. එකක් තමයි ස්කන්ධ මොනවද කියලා නෑ. මේ සියලුම ස්කන්ධ සිම්පල් m කියලා ගන්න ඕන. ඒ වගේම පුතේ හරි උත්තරේ ගන්න දීලා නැහැ නේද? හරි අපි බලමු පුතේ ගාන හදලා. මෙන්න බලන්න මම මුලින්ම සිම්පල් a රූප සරණට එන්න. දරුවෝ මතක ඇති දුරුතරාදී පිළිබඳ සිද්ධාන්ත ගන්නකොට මම කිව්වා දුරුතරාදීක පාඨාංකය වන්නේ සෑම විටම පොක්ක මත ඇතිවන ආතතියයි කියලා. දුරුතරාදීක පොක්ක මත ඇතිවන ආතතිය අගය අපි දන්නවා නම් පුතේ ඒක තමයි දුරුතරාදී පාඨාංකයේ විදිහට නිරූපණය වෙන්නේ. මෙන්න බලන්න පුතේ මෙයා ස්කන්ධ සිම්පල් m නම් මෙයාට පහළට තියෙනවා mg බලය. එතකොට තන්තුව විසින් ස්කන්ධය මත ඇතිවන බලය මම t රත්නයෙන් ලකුණු කරන්න මෙන්න. තන්තුව විසින් ස්කන්ධය මත t එතකොට මේ තන්තුව විසින් මෙතන කප්පිය මත ඇති වෙනවා පහළට t. දරුවන්ට මේව මතක ඇති අපි ආදී ලකුණු කරමු හැටි මතක නැති දරුවෝ ඉන්නවා මුල් හරිය වීඩියෝස් බලන්න. තන්තුව විසින් කප්පිය මත තන්තුව විසින් දුරුතරාදී කොක්ක මත. ඉතින් දුරුතරාදී කොක්ක මත හටගන්න එක තමයි දුරුතරාදී පාඨාංකය වෙන්නේ. එහෙනම් t ගියගේ හොයාගත්තා අපිට දුරුතරාදී පාඨාංකය හොයාගන්න. දරුවන්ට මතක ඇති තන්තු සැහැල්ලු නිසා තන්තුවේ දිවස ආතති සමාන වෙනවා. අවිතරණ්‍ය සහ කප්පි සුමුණු නිසා තන්තුව දිගේ සෑම තැනකම ආතති සමාන වෙනවා. එකම තන්තුවේ තුරුපතේ දිගටම ඇති වෙන්නේ t ආතති බලය.
ඉතින් අපි බලමු මේ පැත්තට මොකද වෙන්නේ කියලා. මේ පැත්ත නිසා මේ පැත්ත විචලනයක් වෙනවද නැද්ද කියන එක අපි ටිකක් බලමු. බලමු මේ පැත්තේ තියෙන m කෙනෙක් මේ පැත්තේ තියෙන m කෙනෙක්. එහෙනම් පහළට තියෙනවා mg බලය. මේ mg බලය නිසා මේ ස්කන්ධය පහළට යන්න හදන්නේ. එතකොට මේ තන්තුව විසින් මෙයාම දිහට ඇති කරනවා මම ඒක T1 කියලා ගන්නවා නැත්නම් T0 කියලා දාන්නම්. තන්තුව විසින් T0 ඊළඟ තන්තුව විසින් කප්පිය මත මෙතන පහළට T0 මෙතන තන්තුව විසින් කප්පිය මත T0 තන්තුව විසින් දුනුතරාදියේ මුදුව මත මේ අතර T1. එතකොට මෙතන මේ ලකුණු කරලා තියෙන්නේ තන්තුව විසින් දෙපස ආධාරක මත ඇති වෙන බලයයි තන්තු මත බල ලකුණු කරලා නැහැ. මම කිව්වා තන්තු මත බල ඉතින් අපි කලින් වීඩියෝස් වල දෙකක තුනක විතර ලකුණු කරලා තියෙන මුල්ම වීඩියෝස් වල තන්තුවක් මත බලත් එක්ක දික්කල වලසටහන අඳින්නේ කොහොමද කියලා මම විස්තර කරලා තියෙනවා. හරි. පුතේ දැන් බලන්න පද්ධතිය චලිත වෙනවද නැද්ද? පද්ධතිය චලිත වෙනවද නැද්ද කියලා තීරණයට අවිල්ල ඕන T හෝ T0 ගේ අගය ගැන අපි අගයක් හොයාගන්න. බලන්න මේ පැත්තේ තියෙන mg බලය මේ පැත්තේ තියෙන mg බලය. ඒකට දරුවන්ට සාමාන්‍යයෙන් තේරෙනවා මෙන්න යම් තන්තුවක් එහෙම නැත්නම් යම් වස්තුවක් තියෙන දෙපැත්තෙන් තන්තු දෙකක් දාලා මේ තන්තු දෙකේම සමාන බර නම් එල්ලලා තියෙන්නේ පුතේ. ඔය පද්ධතිය චලිත වෙන්න විදියක් නැහැ නේද? චලිත වෙනවා කියලා දරුවෙකුට හිතුවොත් ත්වරණය මාක් කරලා අපිට පුළුවන් x සමානයි මේ දාලා බලන්න. එතකොට ත්වරණයට බිඳුව කියන උත්තරය එන්න ඕන. හරි. ඉතින් මෙතෙන්දි පුතේ මම සාමාන්‍ය දැනුමින් අපිට කියන්න පුළුවන් මේ පැත්තට mg මේ පැත්තට mg බලයක් තියෙන නිසා මේ පද්ධතිය චලිත වෙන්නේ නැහැ කියන දැනට එන්න පුළුවන්. ඉතින් චලිත වෙන්නේ නැත්නම් පුතේ අනිවාර්යයෙන්ම චලිත වෙන්නේ නැත්නම් දුනුතරාදියේ දෙපස අතර සමාන වෙනවා. ඉතින් ඊට අමතරව දුනුතරාදියකට ස්කන්ධයක් නැත්නම් දුනුතරාදියකට ස්කන්ධයක් නැත්නම් ඒ කියන්නේ පුතේ මේ දුනුතරාදී ස්කන්ධයක් නැහැ. මේ ගානට අපි ස්කන්ධයක් නැහැ කියලා ගන්න වෙනවා මොකද විස්තරයක් කියලා නැති නිසා. හරි. ඉතින් දුනුතරාදී ස්කන්ධයක් නැත්නම් පුතේ ඒත් අනිවාර්යයෙන්ම දෙපස අතර සමානයි. දුනුතරාදී චලිත වුණා නැතත් ස්කන්ධයක් නැත්නම් දෙපස අතර අනිවාර්යයෙන්ම සමානයි. දුනුතරාදී චලිත වුණා නැතත්. දැන් මෙතෙන්දී නම් පුතේ පද්ධතිය චලිත වෙන්නේ නැහැ. ඒකට කොහොමද දෙපස සමාන වෙන්නේ? ඒ කියන්නේ T T0ට සමානයි. හරි. නම් ගැටලුවක් නැහැ පුතේ. චලිත වෙන්නේ නැහැ කියලා හොයාගත්තට පස්සේ චලිත වෙන්නේ නැහැ කියන තර්කයට ආවට පස්සේ මේ පැත්ත අපිට අත්‍යවශ්‍යත් නැහැ. චලිත වෙන්නේ නැත්නම් පුතේ mv සමතුලිතතාවයට ඉහළට බල පහළට බල වලට සමාන වෙනවා. ඉහළට තියෙනවා t පහළට තියෙනවා පුතේ mg. එහෙනම් t හි අගය mg වෙනවා. එහෙනම් පුතේ මෙතන දුනුතරාදී පාඨාංකය වෙන්නේ mg කියන අගය. දුනුතරාදී පාඨාංකය වෙන්නේ mg කියන අගයයි. බලන්න මේ දෙවනි රූප සටහන දැක්ක ගමන් දරුවන්ට පේනවා පද්ධතිය චලිත වෙන්නේ නැහැ කියලා. මේක A මේක C නේද? නැත්නම් C එක මේ කතා කරන්නේ. පද්ධතිය දැක්ක ගමන්ම තේරෙනවා පුතේ චලිත වෙන්න විදියක් නැහැ කියලා. මෙන්න බලන්න මෙයා මත පහළට තියෙනවා mg. එතකොට තන්තුව විසින් මෙයාම ඇති කරන බලය තියෙනවා පුතේ ඊළඟට t. තන්තුව විසින් කප්පිය මත පහළට t. තන්තුව විසින් කප්පිය මත මේ මොහොතේදී මේ අතර t තියෙනවා. ඒ වගේම තන්තුව විසින් දුනුතරාදී කොක්ක මත මේ අතර t. මේ t තමයි දෙපෙතෙන්දී පාඨාංකේ වෙන්නේ. ඉතින් t වර්ග වගේ පද්ධතිය නිශ්චලයි කියලා බැලුවම පේන රූප සහගත මොකද මෙතනින් පද්ධතිය අචල ආධාරයකට ගැට ගහලා තියෙන්නේ. තන්තු සහැල්ලු සහ අවිතන්‍යයේ උපකල්පනයට ආවට පස්සේ අපිට කියන්න පුළුවන් m ස්කන්ධයේ සමතුලිතතාවයට ඉහළට බල පහළට බල වලට සමාන කරලා ඉහළට තියෙනවා t පහළට තියෙනවා mg. එහෙනම් මේ වෙලාවෙත් පුතේ දුනුතරාදී පාඨාංකය වෙන්නේ mg යි. දැන් බලන්න මෙතනත් පුතේ මේ පද්ධතිය දැක්ක ගමන්ම කියන්න පුළුවන් චලිත වෙන්න පුළුවන්ද? චලිත වෙන්න බෑ. මොකද අචල ආධාරයකට අවසාන කෙලවර ගැට ගහලා තියෙනවා. ඉතින් මෙතෙන්දී තන්තුව සහ වස්තුව අතර තන්තුව විසින් වස්තුව මත ඇති වෙන t බලය මෙන්න. ඒ වගේම තන්තුව විසින් දුනුතරාදී කොක්ක මත ඇති වෙන t බලය මෙන්න. කොක්ක මත ඇති වෙන ආධාරයක් දෙ සෑම විටම දුනුතරාදී පාඨාංකය වෙන්නේ. ඉතින් t හොයමුවා. t හොයන්න පුළුවන්. මෙයාගේ බල නිවේදනය කරා නම් මෙන්න මෙයාට පහළට බල තියෙනවා mg. මෙතන කෝණය θ කියලා සැලකුවොත් මෙතන කෝණ θ නම් පුතේ දරුවන්ට මතකයි මෙන්න මේ පැත්තේ කෝණ තමයි θ වෙන්නේ. ඒතකොට මෙන්න මේ තලයට ලම්බක සංරචකයේ mg cos θ වෙනවා. තලයට සමාන්තර සංරචකය mg sin θ වෙනවා. එතකොට පුතේ මෙයා නිශ්චලයි නම් තලයට සමාන්තර දිශාවක් ඔස්සේ බල සමතුලිතතාවය සැලකුවම අපිට ලියන්න පුළුවන් මේ පැත්තට තියෙන mg sin θ මේ පැත්තට තියෙන t.
එහෙනම් mg sin θ සමානයි t කියලා. එහෙනම් පුතේ t හියාගේ mg sin θ නම් මේ වෙලාවේ දුරුතරාදී පාඨාංකය වෙන්නේ mg sin θ. mg sin θ මේ සිම්පල් b රූප සරණ නේද? මේ සිම්පල් b රූප සරණ. අපි යන්නේ අවසාන රූප සරණට b රූප සරණට බලන්න. ස්කන්ධ සිම්පල් mm නම් පුතේ මෙතන පහළ තියෙනවා mg, මෙතන පහළ තියෙනවා mg. ඉතින් දුරුතරාදියක දෙපස සහැල්ලු කප්පියක දෙපස සමාන ස්කන්ධ දෙල්ලා ඇති අවස්ථාවක් පුතේ පද්ධතිය චලිත වෙන්නේ නැහැ. අපි තන්තුවේ ආතතිය ලකුණු කරගෙන ඉමු. තන්තුව විසින් වස්තුව මත ඉහළට t, තන්තුව විසින් කප්පිය මත පහළට t, තන්තුව විසින් කප්පිය මත පහළට t, තන්තුව විසින් වස්තුව මත ඉහළට t. ඉතින් කප්පිය මත t t බල දෙකක් පහළට තියෙනවා පුතේ. කප්පිය සමතුලිතතාවය නම් කප්පිය මත ඉහළට 2t තියෙනවනේ. එතකොට ඒක ඇති කරගන්න මෙන්න මේ තන්තු කොටස විසින් කප්පිය මත ඒ වගේම මේ තන්තු කොටස විසින් දුරුතරාදිය මත පහළට 2t ඇති කරගන්න. එහෙනම් මේ 2t තමයි පුතේ දුරුතරාදියේ පාඨාංකය වෙන්න ඕන. ඉතින් පද්ධතිය නිශ්චල නිසා මේ m ස්කන්ධයේ සමතුලිතතාවයට ඉහළට බල පහළට බල වලට සමාන කරලා ඉහළට තියෙනවා පුතේ t, පහළට තියෙනවා mg. එහෙනම් t කියන්නේ mg, දුරුතරාදී පාඨාංකය කියන්නේ 2t. ඒ කියන්නේ 2mg තමයි පුතේ දුරුතරාදී පාඨාංකය. එහෙනම් මෙන්න මේ මොහොතේ දුරුතරාදී පාඨාංකය, මේ වෙලාවේ දුරුතරාදී පාඨාංකය, මේ වෙලාවේ දුරුතරාදී පාඨාංකය, මේ වෙලාවේ දුරුතරාදී පාඨාංකය. ඉතින් ABC අවස්ථාවල පිළිවෙලින් අපිට ගත්තොත් A අවස්ථාවේදී දුරුතරාදී පාඨාංකය mg, B අවස්ථාවේදී mg sin θ, C අවස්ථාවේ දුරුතරාදී පාඨාංකය mg, අපෝ D අවස්ථාවේදී දුරුතරාදී පාඨාංකය 2mg. මට ඉතින් නිවැරදි පිළිතුර උත්තර වල අඩංගු වෙන්නේ නැහැ පුතේ. ඒ නිසා උත්තරේ හදාගෙන ඒක ලියාගන්න. හරි. ඒක අමාරු ගණනක් නෙමෙයි පුතේ ලිස් ගන්න. චුට්ටක් ඉතෝනක් ගාලා උත්තරේ ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට බලලා ලකුණු කිරීම අත්‍යවශ්‍ය වෙන්නේ පද්ධතිය නිශ්චලයි කියලා දැනගත්ත ගමන් මේ ආතතිය තමයි මෙතන බලය වෙන්නේ කියන එක ඔළුවට එන්න ඕන. එතකොට මේ ආතතිය හොයාගන්න පුළුවන් මෙයාට බල නිවේදනය කළා නම් නැත්නම් මෙයාගේ සමතුලිතතාවය සලකලා ඉහළට බල පහළට බල වල සමානතාව. ඉතින් ඒකට මේ සටහන අඳීමේ අත්‍යවශ්‍යතාවයකුත් නැහැ. පද්ධතිය නිශ්චලයි නම් t තමයි පාඨාංකය t කියන්නේ කොහොමද? මෙතනින් t සමාන mg කියන එකක් ගන්න පුළුවන්. මෙතෙන්දිත් එහෙමයි. මෙතෙන්දි පුතේ mg දෙකක් තියෙන්නේ. එහෙනම් මෙතන mg දෙකක් මෙන්න මේ පද්ධතියෙන් පහළට වෙලා තියෙනවා. මේ මුළු පද්ධතිය මත පහළට තියෙන බලය mg දෙකයි mg. එහෙනම් මේ මුළු පද්ධතිය නිශ්චලව තියාගෙන ඉහළට ඇති කරන බලය දෙකයි mg. එහෙනම් කොක්ක මත පහළට ඇති වෙන බලය දෙකයි mg. ඒ නිසා දුරුතරාදී පාඨාංකය දෙකයි mg කියලා අපිට හිතලා ගන්න පුළුවන්. මෙතෙන් පුතේ ඔක්කොම නැති වෙන ආදිතිය t වස්තුව මත t ඒක mg ගේ sin සංරචකය කියන කොටුවට ආවනම් මේක මුකුත්ම ලියන්න දෙයක් නැහැ. අපිට උත්තර ටික ටක් ගාලා ගන්න පුළුවන් නේද? right. හරි. අපි යමු පුතේ ඊළඟට. බලන්න දරුවනේ 75 වෙනි ගාන චුට්ටක් ඔයාලට ලැබෙන්නේ නැති විදිහේ ගැටලුවක්. හරි මේ වගේ ගැටලුවක් කියන්නේ මොකද? පුතේ ඔයාලා සහැල්ලු කප්පිනේ පාවිච්චි කරන්නේ නේද? සහැල්ලු කප්පි පාවිච්චි කරනවා. නමුත් මෙන්න මේ ගාන දෙලා තියෙනවා සහැල්ලු කප්පි නෙවෙයි ස්කන්ධයක් තියෙන කප්පි. හැබැයි ගාන කියනවා කප්පි සුමට සහ තන්තු සහැල්ලු බව උපකල්පනය කරන්න කියලා. හැබැයි කප්පි වලට ස්කන්ධයක් දීලා තියෙනවා. ඉතින් මෙතන කියනවා පුතේ පොඩි කප්පියක ස්කන්ධය කිලෝග්‍රෑම් 10ක් ලොකු කප්පියක ස්කන්ධය කිලෝග්‍රෑම් 20ක් තියෙනවා. බලන්න දරුවෝ මෙයාගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 20ක් නම් මෙයා මත පහළට තියෙනවා කොච්චර බලක්ද? මෙයා මත පහළට තියෙනවා කිලෝග්‍රෑම් 20ක ස්කන්ධයක් ඒ කියන්නේ නිව්ටන් 200ක බලයක්. එතකොට මේ පුංචි කප්පි ගත්තොත් මේ හැම එකක්ම අතර පුතේ පහළට තියෙනවා. එයාගේ ස්කන්ධ කිලෝග්‍රෑම් 10යි ඒ කියන්නේ නිව්ටන් 100ක බලයක්. මේ හැම පුංචි කප්පියක්ම අතර පහළට තියෙනවා නිව්ටන් 100ක බලයක්. දරුවනේ ඊළඟට බලමු ගානේ කියනවා අචල කප්පි දෙකකින් හා සචල කප්පි දෙකකින් පද්ධතියක් සමතුලිතව පවතී. අනුපතේ සමතුලිතයි කියන්නේ පද්ධතියේ තියෙන නිශ්චලතාවය. එහෙනම් පද්ධතිය තර්කණය වෙන්නේ නැහැ නිශ්චලතාවය තියෙන්නේ. එහෙනම් පුතේ නිකම්ම බල ටික ලකුණු කරලා ප්‍රකාශන ලියුවන අපිට ඔය කියන W භාගය අගය හොයා ගන්න පුළුවන්. මෙන්න බලන්න පුතේ මම මුලින්ම මේ එක තන්තුවක ආර්ථික ලකුණු කරගෙන යන්න සැහැල්ලු බව දීලා තියෙන නිසා තන්තුවල දෙපස ආපත සමාන වෙන්න ඕන අවිතර්ණයයි කියලා නැහැ. මම පොදවන්නේ අවිතර්ණ වුණොත් අවිතර්ණ නොවුනොත් ඔයාලට ඒක ගැටලුවද කියනවා.
එහෙම කියලා නැත්නම් පුතේ අඩගන්නේ කියලා කරපුවා නෑ. මම නම් මේ තත්ත්වය ආපහු ලකුණු කරන්නේ නම් මෙන්න W බාරය එයාගේ ස්කන්ධය සිම්පල් M කියලා හිතලා මම එයාගේ බර මාක් කරනවා mg කියලා. right? එනකොට මෙන්න එයාමක තන්තුව මගින් නැති වෙනවා ඉහළට T බලයක්. තන්තුව විසින් කප්පිය මත පහළට T බලයක්. තන්තුව විසින් කප්පිය මත පහළට T බලයක්. තන්තුව විසින් කප්පිය මත ඉහළට T බලයක්. තන්තුව විසින් කප්පිය මත ඉහළට T බලයක්. තන්තුව විසින් මෙතන කප්පිය මත පහළට T බලයක්. මෙතනත් පුතේ තන්තුව විසින් කප්පිය මත පහළට T බලයක්. මේ පතුල දෙකනම් පොළවට සවි කර ඇති ස්ථානයේ තන්තුව විසින් ඉහළට T බලයක් ඇති කරනවා. ඉතින් ඔන්න ඔය විදිහට මේ එකම තන්තුව විසින් ආධාරක මත ඇතිවන බල ටික මට ලකුණු කරන්න පුළුවන්. මේ කිසිම අවස්ථාවකදී තන්තුව මත බල ලකුණු කරලා නැහැ. තන්තුව මත බල ලකුණු කරලා නැහැ. ලකුණු කරලා තියෙන තන්තුව විසින් දෙපස තන්තුව ගැටෙන ස්ථානවල ඇතිවන බලය මේ ලකුණු කරලා තියෙනවා. පුතේ ඊළඟට මේ තන්තුවක් ගමු. මේක ඇතිවන ආතතිය සහ මේක ඇතිවන ආතතිය අතර ගත්තම දරුවන්ට මතක ඇති. කලින් ගණන් අපි හදනකොට පුතේ මෙන්න මේ වගේ තැනක TT 2t ඉහළට නම් කප්පිය මත පහළට තියෙන්නේ 2t කියලා ගත්තා නේද? එහෙම ගත්ත පුතේ කප්පි සැහැල්ලු නිසා. කප්පි සැහැල්ලු වුණොත් පුතේ යාලා මත ඉහළට තියෙන බලයත් පහළට තියෙන බලයත් කියන මේ දෙක මගින් සමාන වෙන්න ඕන. මොකද සැහැල්ලු වස්තුවක් මත පුතේ අපි අසමතුලිත බලයක් ලකුණු කරන්නේ නැහැ. මොකද අසමතුලිත බලයක් ලකුණු කරොත් F සමාන m දානකොට F පැත්තට අගයක් එනවා. ඒතර m පැත්තේ ස්කන්ධ බිඳුව නිසා ඒ පැත්ත බිඳුව වෙනවා. ඒතර F පැත්තට අගයක් තියෙන්න බෑ. මොකද සැහැල්ලු විනම් පුතේ ස්කන්ධ බිඳුව වෙනවා. ඒතර F සමාන m වල m කියන කොටස බිඳුවක් වෙනවා. ඒතර අසමතුලිත බලයක් තියෙනවා නම් ඒතර අසමතුලිත බලයගේ නැවත බිඳුවට සමාන වීමක් තමයි වෙන්නේ. එතකොට පුතේ සැහැල්ලු වස්තුවක් මත අපි අසමතුලිත බල ලකුණු කරන්නේ නැහැ. නමුත් දැන් මෙතන සැහැල්ලු නැහැ. ඒ නිසා පුතේ ඉහළට TT 2t තිබ්බා කියලා පහළට 2t තිබෙන්න අවශ්‍යතාවයක් නැහැ මෙතෙන්දී. අපේ ස්කන්ධයක් තියෙන නිසා. ඉතින් මම මේ තත්ත්වයේ තියෙන බලය ගන්න පුතේ T නෝට් කියලා මම ගන්නවා. T නෝට් කියලා මම අරගන්නවා. T නෝට්. එනකොට මෙන්න තන්තුව විසින් මෙතන කප්පිය මත ඉහළට T නෝට්. මෙතන කප්පිය තන්තුව විසින් කප්පිය මත ඉහළට T නෝට්. මෙතන පහළට T නෝට්. හරි. අපි මුලින්ම පුතේ බලන්න මේ කිලෝග්‍රෑම් 20 ස්කන්ධයකින් කප්පිය සඳහා බල සමතුලිත කරනවා. එයා මත ඉහළට බල පහළට බල වලට සමාන කරලා අපිට T නෝට් ගේ අගය හොයා ගන්න පුළුවන්. එහෙනම් මෙන්න මෙතන මුලින්ම මම 20යි kg ට ඉහළට බල සමාන කරනවා පහළට බල වලට. ඉහළට කියනවා 2යි T නෝට් පහළට කියනවා 200යි නිව්ටන්. ඉහළට 2යි T නෝට් පහළට 200යි නිව්ටන්. එහෙනම් මෙන්න T නෝට් ගේ අගය අපිට 100යි නිව්ටන්. ඉතින් ඊළඟට පුළුවන් අපිට 10 කිලෝග්‍රෑම් කප්පිය මෙන්න මේ කප්පිය සඳහා බල සමතුලිත කරන්න. 10 කිලෝග්‍රෑම්ට 10 කිලෝග්‍රෑම් ගත්තොත් පුතේ බලන්න ඉහළට බල සමාන කරොත් පහළට බල වලට මොකද පද්ධතිය සමතුලිත නිසා පුතේ පද්ධතිය සමතුලිත නිසා ඉහළට බල පහළට බල වලට සමාන කරන්න පුළුවන් අපිට පද්ධතිය තියෙන ඕනෑම වස්තුවකට. එහෙනම් මෙන්න මෙයා මත පුතේ ඉහළට තියෙනවා 2t පහළට තියෙනවා පුතේ T නෝට් ධන mg එන්නනම් T නෝට් ධන කප්පිය බර නිව්ටන් 100යි. දරුවනේ T නෝට් අගේ අපි 100යි කියලා හොයාගත්තා නේද? 100 ධන 100 සමානයි 2t සුළු කරොත් පුතේ 200 දෙකෙන් බෙදුවොත් T සමානයි 100යි නිව්ටන් කියලා. එහෙනම් T කියන්නේ 100යි නිව්ටන් කියලා අපිට ලැබෙනවා. දැන් අපි පුතේ W බාරයට මෙන්න W බාරයට පුතේ එයාට ඉහළට බල පහළට බල වල සමාන. ඉහළට තියෙනවා යා මත T පහළට තියෙනවා mg. ඉතින් T ගේ අගය නිව්ටන් 100යි. m වාරයක් ගුරුත්ව දෙතරනේ 10යි. එහෙනම් පුතේ m ගේ අගය එනවා 10යි කිලෝග්‍රෑම් කියලා. right? එහෙනම් W බාරයේ අගය අපිට කිලෝග්‍රෑම් 10යි කියලා කියන්න පුළුවන්. ඉතින් පුතේ මේ වගේ ගානක් දැක්කට පස්සේ කප්පි බල වල කප්පි බල වල බර දීලා තියෙනවා කියලා දරුවෝ. ඔබ බය වෙන්න අවශ්‍ය නැහැ. හරි? හරි සරලව බල සටහනක් යනගන්න. මේ විදිහට බල ටික ලකුණු කරගෙන යන්නේ. අදාළ තැන්වලදී තර්ක කරලා එච්චරයි. හරි? එතකොට අපිට ගාන හදන්න තැනක් හොයාගන්න පුළුවන්. බලන්න මෙතෙන්දී ගානේ බල ලකුණු කරපු ගමන් පේනවා මෙන්න මෙතනින් T නෝට් හොයාගන්න පුළුවන් කියලා. ඉතින් ඊට පස්සේ පුතේ T නෝට් ඇසුරින් T හොයාගන්න පුළුවන් මේ කප්පියට. එතනින් පුතේ මේ ස්කන්ධයන් ප්‍රකාශන දෙනවා අපිට අවශ්‍ය උත්තරේ හරි ලේසියෙන් ගන්න පුළුවන්. right. දරුවෝ ඉක්මන් කරලා හදාගන්න මේ ගණන්.
අපි යමු පුතේ නම් පුතේ බලන්න 76 වෙනි ගාන 76 වෙනි ගානේ කියනවා දරුවනේ සර්වසම් දුරු දෙකක් තියෙනවලු මේ දුරු දෙක එක් කෙලවර සම්මුත නලයක දෙකලවරට අචලව සම්බන්ධ කරලා මැදින් සිම්පල් m ස්කන්ධයක් සම්බන්ධ කරලා තියෙනවා. අපෙන් අහනවා පහත දැක්වෙන කුමන චලිතය නැත්නම් චලිතයන් මගින් සිම්පල් m ස්කන්ධයට නලයේ කේන්ද්‍රයේ සිට p දෙසට විස්තරණය. දැන් මේකේ p q මම කේන්ද්‍රය කියලා ගන්නම් ගත්තොත් මේක අපෙන් අහන්නේ මේ කියන කුමන චලිතවලද දහනවා m ස්කන්ධයට නලයේ කේන්ද්‍රයේ සිට p දෙසට කේන්ද්‍රයේ සිට p දෙසට මෙන්න මේ පැත්තට විස්ථාපනයක් ලැබෙන්නේ කියලා. ඉතින් වගන්ති තුනක් දීලා තියෙනවා. ඉතින් පළවෙනි එක කියනවා නලය තිරස්ව තබා ගනිමින් PQ දිශාවට නලය ඒකාකාරව ත්වරණය කරනකොට. අපි මුලින්ම අහන්නේ නලය PQ දිශාවට ත්වරණය කරනකොට. මේ පැත්තට ත්වරණය කරනකොට ඔය කියන සිද්ධිය වෙනවා. ඒ කියන්නේ මේ M ස්කන්ධය මේ පැත්තට යනවද කියලා අපි අහනවා. ඊට පස්සේ දෙවෙනි වාක්‍යයේදී කියනවා B නලය B දෙවෙනි වාක්‍යයේ B නලය තිරස්තලයක තබා ගනිමින් Q හරහා යන සිරස් අක්ෂයක් වටා නලය භ්‍රමණය. P මෙතන Q හරහා යන සිරස් අක්ෂයක් වුණොත් අපිට මෙන්න මේ වගේ අක්ෂයක් සලකන්න පුළුවන් පුතේ. මෙන්න මේ වගේ අක්ෂයක් වටා. මේ වගේ අක්ෂයක් වටා නලය භ්‍රමණය කරනවා. ඔය කියන විදිහේ චලිතයක් වෙනවද කියලා අපෙන් අහනවා. ඒ කියන්නේ M ස්කන්ධය P දෙසට යනවාද කියලා අහනවා. ඊළඟට කියනවා P ට පහළින් Q පිහිටනසේ. P ට පහළින් Q පිහිටනසේ තියලා ගුරුත්වය යටතේ ඒ කියන්නේ G ත්වරණය මෙයා පහළට වැටෙන්නේ නැහැ. ඔය කියන විදිහට M ස්කන්ධය P දෙසට යනවාද කියලා. අපි පුතේ එක් වගන්තියෙන් වගන්තිය හරියටම පැහැදිලි කරගන්න මොකක්ද වෙන්නේ කියන එක. ඉතින් ඉස්සෙල්ලම වෙන්නේ මොකක්ද කියන එක තේරුම් ගත්තට පස්සේ P දෙසට යයිද නැද්ද කියන තර්කයට අපිට එන්න පුළුවන්. මෙන්න බලන්න පුතේ මුලින්ම මේ PQ නලය මේ පැත්තට ත්වරණය කරනවා. PQ නලය මේ පැත්තට ත්වරණය කරනකොට පුතේ නලයට අවශ්‍ය ත්වරණය කිරීමට අවශ්‍ය බලය අපි විසින් සපයනවා. හැබැයි මේ M ස්කන්ධයට කවුරුවත් බලයක් දැනට සපයලා නැහැ. ඒ කියන්නේ අසමතුලිත බලයක් කවුරුවත් සපයලා නැහැ. දුරු දෙක මගින් මෙයාම සමාන බල දෙකක් ඇති වෙනවා. මේ සමාන බල දෙක නිසා තමයි පුතේ මෙයා සමතුලිතව ඉන්නේ. හැබැයි පුතේ පද්ධතියේ ඒ තරමින් අර පැත්තට යනවා. මේ සිම්පල් M ස්කන්ධය ඒ තරමින් අර පැත්තට යනවා. ඉතින් ත්වරණකින් යන්න නම් පුතේ එයාමත අනිවාර්යයෙන්ම බාහිර අසමතුලිත බලයක් තියෙනවා. හරි. ඉතින් ත්වරණින් යනකොට මේ බල දෙක F සමාන වෙන්නේ නැහැ. අපි බලමු එහෙම වෙන්නේ කොහොමද කියලා. මම මෙයාලා F1 F2 කියලා ගන්නම්. අරගෙන මේ සිම්පල් m ට මේ පැත්තට දාන්නම් f සමානයි m. මෙහෙම දැම්මොත් පුතේ මේ පැත්තට තියෙනවා f2 ඍණ f1 මේ පැත්තට තියෙන f1 සමානයි ma කියලා ප්‍රකාශනය කරනවා. එතකොට පුතේ මේ ප්‍රකාශනයට අනුව f2 ඍණ f1 සමානයි ma. m කියන්නේ ස්කන්ධයක්, a කියන්නේ ත්වරණයක්. ත්වරණය මේ පැත්තට තියෙන නා ma ගුණිතය පුතේ බිඳුවට වැඩිය විශාලයි. ඒ කියන්නේ පුතේ f2 ඍණ f1 කියන පදයක් බිඳුවට වැඩිය විශාලයි. එහෙනම් එතනින් අපිට එන්න පුළුවන් f2 කියන බලය f1 ට වැඩිය විශාලයි. ඒ නිසා f2 කියන බලය f1 ට වඩා විශාල වෙනවා. එහෙම වුණොත් විතරයි ඔය කියන විදියට ත්වරණය වීම වෙන්න පුළුවන්. right. දැන් බලමු f2 කියන බලය f1 ට වඩා විශාල වෙන්න පුළුවන් කොහොමද කියලා. මේ F2 බලය ඇති වෙලා තියෙන්නේ මේ දුන්න මගින්. F1 බලය ඇති වෙලා තියෙන්නේ මේ දුන්න මගින්. එතකොට මේ ආරම්භයේදී මේ බල දෙක ඔය විදිහට ඇති වෙන්නේ මෙන්න මෙහෙමයි. මේ ස්කන්ධය මෙතන තියෙනවා. මේ දුරු කෙලවර මම මෙතනින් අඳින්නම්. මෙන්න මේ පැත්තේ දුරු කෙලවර ඔය විදිහට. ඉතින් මේ F2 බලය ඇති කරන්නේ කවුද? මේ දුන්න විසින් මෙයා මතයි ඇති කරන්නේ. මේ විදිහට. එතකොට ඒකට ක්‍රියාපතික්‍රියා විදිහට දුන්න මත මේ පැත්තට F2 බලයක් ඇති වෙනවා. මෙතනත් එහෙමයි. මේ F1 බලය ඇති කරන්නේ දුන්න විසින්. එතකොට ඒහා ක්‍රියාපතික්‍රියා විදිහට F1 බලයක් ඔය පැත්තට ඇති වෙලා තියෙනවා. F2 බලය පුතේ
එහෙනම් මේ F2 බලය ඇති වෙලා තියෙන්නේ මොකද? දුන්න ඇදිච්ච නිසා. මේ F1 බලය ඇති වෙලා තියෙන්නේ දුන්න ඇදිච්ච නිසා. ඉතින් F1 ට වඩා F2 වැඩි වෙන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි පුතේ මෙයා F1 අඩු වෙන්න ඕන. F1 අඩු වෙන්න නම් F1 පැත්ත ඇදිච්ච ප්‍රමාණය අඩු වෙන්න ඕන. ඒ කියන්නේ දැන් පුතේ දුන්න අදින්නනේ දුන්න විසින් වස්තුව මත ඇති කරන බලය වැඩි වෙන්නේ. නේද දරුවනේ? මතකයි F සමානයි kx කියලා සමීකරණයක් ඉගෙන ගන්න දරුවෝ. එතකොට අපි බලයක් යොදලා දුන්න අදින්න එහෙම නැත්නම් දුන්න සම්පීඩනය කරන්න ඇති කරන බලය වැඩි වෙනවා. ඉතින් බලය අඩු වෙන්න නම් අන්නේ සම්පීඩනය අඩු වෙන්න ඕන. බලය වැඩි වෙන්න නම් ඒ සම්පීඩනය වැඩි වෙන්න ඕන. අනිත් පැත්තට ගත්තොත් ඇදිච්ච දුර විතතිය වැඩි වෙන්න ඕන. පුතේ බලය වැඩි වෙන්න නම් එහෙම නැත්නම් බලය අඩු වෙන්න නම් විතතිය අඩු වෙන්නයි ඕන. එහෙනම් පුතේ F2 බලය වැඩි වෙන්න නම් ඒ පැත්තේ ඇදිච්ච ප්‍රමාණය වැඩි වෙන්න ඕන. එහෙනම් මේ ස්කන්ධ මේ පැත්තට එනවා. F1 බලය අඩු වෙන්න නම් ඒ පැත්තේ ඇදිච්ච ප්‍රමාණය අඩු වෙන්න ඕන. ඒ කියන්නේ M ස්කන්ධ මේ පැත්තට එනවා. එහෙනම් දෙපැත්තටම තර්ක කරොත් මේ පැත්තෙන් ඇතිවෙච්ච මේ F2 බලය වැඩි වෙන්න ඕන. වැඩි වෙන්න නම් තව ටිකක් දුන්න ඇදෙන්න ඕන. රයිට්. එහෙනම් මෙහාට එන්න ඕන. F1 බලය අඩු වෙන්නත් ඕන. F1 බලය අඩු වෙන්න නම් මේ ස්කන්ධ මෙහාට එන්න ඕන. එතකොට මේ පැත්තේ දුන්න ඇදිච්ච ප්‍රමාණය අඩු වෙනවා. එහෙනම් මොකද මේ අවස්ථා දෙකම කරනවා. ඒ දෙකම තෘප්ත වෙන දේ තමයි මේ M ස්කන්ධය කොහාට දෙන්න ඕන? P දෙසට එන්න ඕන. M ස්කන්ධය P දෙසට ආවොත් මේ පැත්තේ දුන්න ඇදිච්ච ප්‍රමාණය වැඩි වෙනවා. මේ පැත්තේ දුන්න ඇදිච්ච ප්‍රමාණය අඩු වෙනවා. ඒ කියන්නේ මේ පැත්තේ බලය වැඩි වෙනවා. මේ පැත්තේ බලය අඩු වෙනවා. ඒ කියන්නේ සංප්‍රයුක්ත බලයක් මේ පැත්තට හට ගන්නවා. එහෙනම් අන්න M මේ ත්වරණයෙන් මෙහා යනකොට පුතේ ඔය කියන M ස්කන්ධය කොයි පැත්තට දෙන්නේ? P දෙසට චලිත වෙනවා. රයිට්. එහෙනම් පුතේ අපිට පළවෙනි වගන්තිය හරි කියලා කියන්න පුළුවන්. පළවෙනි වගන්තිය හරි කියලා. ඔනේ යමු අපි දෙවෙනි වගන්තියට. දෙවෙනි වගන්තියේදී කියනවා නලය තිරස්තලයට තබා ගැනීම Q හරහා යන අක්ෂයක් වටා නලය භ්‍රමණය කර විට. ඒ කියන්නේ නලය මෙහෙම තියාගෙන පුතේ නලය මෙහෙම භ්‍රමණය කරන්න හදනවා. දැන් මොන දරුවනේ භ්‍රමණ චලිත සිද්ධාන්ත මතක් වෙනවා. භ්‍රමණ චලිතදී අපි ඉගෙන ගත්ත පුතේ දැන් මේ වගේ ස්කන්ධයක් කොහොම තියලා මේ වගේ ලක්ෂයක් වටා භ්‍රමණය කරන්නේ මේ හදන්නේ. රයිට්. මේක භ්‍රමණ කියනකට වැඩිය අපිට මේ කියන්නේ නලය භ්‍රමණය කරනවා කියලා. ඔන්න එතනදී චුට්ටක් මේක තේරුම් ගන්න පුතේ. චලිතයේදී සිදුවන පිහිටීම වෙනස් වීම සිදු වෙන්නේ කෝණිකව නම් අපි ඒවට කියනවා කෝණික චලිත කියලා. ඒතර කෝණික චලිතය යටතේදී අපි කොටස් දෙකක් ඉගෙන ගත්ත එකක් තමයි පුතේ භ්‍රමණ චලිත, ඒ වගේම අනිත් එක තමයි වෘත චලිත. ඔය යම් වස්තුවක් තමා තුල පිහිටි අක්ෂයක් වටා යම් වස්තුවක් තමා තුල පිහිටි අක්ෂයක් වටා කෝණිකව පිහිටුම වෙනස් කර ගන්නවා නම් අපි කියව පුතේ ඒකට භ්‍රමණ චලිතයක් කියලා. ඒ වගේම යම් වස්තුවක් තමාට පිටතින් පිහිටි අක්ෂයක් වටා කෝණිකව තම පිහිටුම වෙනස් කර ගන්නවා නම් අපි ඒවට කියව පුතේ වෘත චලිත කියලා. දැන් මේ PQ කියන නලය ගත්තාම Q හරහා යන අක්ෂයක් වටා ඒ කියන්නේ Q හරහා කියන්නේ තමා තුල තියෙන අක්ෂයක් වටා නිසා PQ නලය භ්‍රමණ චලිතයට ලක් වෙන්නේ. හැබැයි මේ ස්කන්ධය තනියෙන් ගත්තොත් එයා තමාට පිටතින් පිහිටි අක්ෂයක් වටා චලිත වෙන්නේ. එහෙනම් එයාගේ චලිතය පුතේ වෘත චලිතයක්. ඉතින් මෙන්න මේ වෘත චලිතය යන මේ ස්කන්ධය එහෙම නැත්නම් භ්‍රමණ චලිතය යන PQ-ට සලකුවම අපි කෙලින්ම මෙයා සලකන ප්‍රකාශනය ලියමු. කවුද වෘත චලිතය යන සිම්පල් M ස්කන්ධය. වෘත චලිතයේ යෙදෙන්න නම් දරුවන්ට මතක ඇති කේන්ද්‍රය දෙසට සංප්‍රයුක්ත බලයක් තියෙනවා. ඒ කියන්නේ වෘත චලිතයේ යෙදෙන්න නම් පුතේ කේන්ද්‍රය දෙසට සංප්‍රයුක්ත බලයක් තියෙනවා. දැන් මෙතෙන්දිත් එහෙමයි. ත්වරණය වෙන්න නම් ඒ පැත්තට සංප්‍රයුක්ත බලයක් තියෙන්න ඕන කිව්වනේ. මේ පැත්තට වැඩිපුර බලයක් තියෙනවා. මේ බල දෙකෙන් එකක් ලොකු වෙන්න ඕන අනිත් එකට වඩා ත්වරණය වෙන්න නම්. ත්වරණය වෙන්න අවශ්‍ය පැත්තට බලය ලොකු වෙන්න ඕන. F2 ලොකු නේ ඒකයි. එහෙනම් මෙතෙන්දිත් පුතේ මේ පැත්තට මොකද වෙන්න ඕන? ඇති වෙන බලය වැඩි වෙන්න ඕන. ඉතින් මේ බලය වැඩි කරගන්න මේ අවස්ථාවේදී වගේම පුතේ මේ ස්කන්ධ චලිත වෙනවා මේ පැත්තට. මේ ස්කන්ධ මේ පැත්තට චලිත වුණාම මේ පැත්තේ දුන්න ඇදිච්ච ප්‍රමාණය වැඩි වෙනවා. මේ පැත්තේ දුන්නේ ඇදිලා තියෙන ප්‍රමාණය අඩු වෙනවා. එතකොට පුතේ අර කලින් වගේම මේ පැත්තේ දුන්න විසින් ඇති කරපු බලය F2 මේ පැත්තේ දුන්න විසින් ඇති කරන බලය F1 එක්ක සසතුනොත් F2 විශාලයි F1 කියන අවස්ථාවට එනවා. එනම් පුතේ ඔය කියන සංප්‍රයුක්ත බලය මුචලිතයේදී මොන අවශ්‍ය සංප්‍රයුක්ත බලය සමාන වෙන්න ඕන F2 ඍණ F1ට. ඉතින් මෙතෙන්දිත් F2 ඍණ F1 බලය තමයි කරණය කරේ. මෙතෙන්දිත් F2 ඍණ F1 බලය තමයි මෙයාව වෘත චලිතයේ යෙදීමට අවශ්‍ය කෝණික
වෘත්ත චරිතයේ යෙදීමට අවශ්‍ය කේන්ද්‍ර අභිසාරී බලය සපයන්නේ. මෙතෙන්දි පොතේ හොඳට මතක තියාගන්න. මෙතන ඉඳන් මෙතෙන්ට දුර r නම් මෙතන ඉඳන් මෙතෙන්ට දුර r නම් මෙයා භ්‍රමණය වෙනකොට කිසිම විටකදී ඔය දුර r තියාගෙන භ්‍රමණය වෙන්න බෑ මෙයාට. මොකද භ්‍රමණය වෙන්න නම් පොතේ කේන්ද්‍ර අභිසාරී බලය හදා ගන්න ඕන. කේන්ද්‍ර අභිසාරී බලය හදා ගන්න මෙයා ටිකක් පස්සට යනවා. මෙයා ටිකක් පස්සට යනවා කියන්නේ පොතේ ආරය වෙනස් වෙනවා. එහෙනම් මේ වගේ MCQ වලදී තව ප්‍රශ්නයක් අපිට දෙන්න පුළුවන් මෙහෙම. මෙයා භ්‍රමණය වෙන විට මෙතන ආරය ආර්මද නෑ ආර්ම වෙන්නේ නෑ. මෙයා අනිවාර්යයෙන්ම පස්සට යනවා. P දෙසට විස්ථාපනය වෙනවා. P දෙසට යම් ප්‍රමාණයක් විස්ථාපනය වෙලා තමයි කේන්ද්‍ර අභිසාරී බලය ගොඩනගාගෙන පොතේ මෙයා වෘත්ත චලිතය දෙන්නේ. හොඳට මතක තියාගන්න පොතේ වෘත්ත චලිතයේ යෙදෙනවා නම් අනිවාර්ය අවශ්‍යතාවයක් තමයි මොකද්ද? කේන්ද්‍ර අභිසාරී බලය. යම් වස්තුවක් මත කේන්ද්‍ර අභිසාරී බලයක් ගොඩනැගෙන විදිය ඔබට විස්තර කරන්න බැරි නම් පොතේ ඒ කියන්නේ අදාළ වස්තුව වෘත්ත චලිතයේ දෙන්නේ නැහැ කියන එක. හරි. ඉතින් ඒ නිසා දරුවෝ හොඳ අවධානයෙන් මේ වගේ ප්‍රශ්නයක් අහුනාට පස්සේ හොඳට හිතලා බලන්න මේ හැමතැනකදීම වෙන්නේ මොකක්ද? දැන් මම කොහොමද මෙතනදී අරයට මොකද වෙන්නේ කියන එක? අරය වෙනස් වෙන්නේ ඇයි? මෙයාට කේන්ද්‍ර අභිසාරී බලය හදාගන්න F2 වැඩි කරගන්නත් F1 අඩු කරගන්නත් ඕනේ. ඒ නිසා මේ ස්කන්ධය තරමක් P දෙසට විස්ථාපනය වෙනවා. ඉතින් P දෙසට විස්ථාපනය වෙනවා කියන්නේ මේ අරය වැඩි වෙනවා. ඉතින් ඊට පස්සේ ඒ අරයට හරියන ප්‍රමාණය තමයි වෘත්ත චලිතයේ යෙදෙන්නේ. වෘත්ත චලිතයේ යෙදෙන වේගය වැඩි වෙන්න අත්‍යවශ්‍ය වෙන කේන්ද්‍ර අභිසාරී බලය වැඩි වෙනවා. කේන්ද්‍ර අභිසාරී බලය වැඩි වෙන්න ඒ අවශ්‍ය කේන්ද්‍ර අභිසාරී බලය ගොඩනගා ගන්න මේ ස්කන්ධය තව තවත් P දෙසට විස්ථාපනය වෙනවා. මෙතෙන්දිත් එහෙමම තමයි පුතේ. මෙයා මේ පැත්තට යන තරණය එන්න වැඩි කරොත් මේ PQ නලයේ තරණය එන්න වැඩි කරන්න මේ ස්කන්ධය ඒ තරණය වීමට අවශ්‍ය බලය මේ පැත්තට සපයා ගන්න මෙයා තව තවත් පස්සට යනවා. හරි. ඔන්න අපි A වගන්තිය බලුවා B වගන්තිය බලන්න කිව්වරයන් සරසක්ෂය නලයේ භ්‍රමණය. ඉතින් මේ අවස්ථාවෙන් පුතේ ස්කන්ධය P දෙසට විස්ථාපනයක් වෙනවා. ඉතින් එහෙනම් ඒ B වගන්තියත් හරි. අපි යමු C අවස්ථාව. C අවස්ථාව ගත්තොත් පුතේ අපි මේ වෙලාවේ මේ පැත්තට ඇතුළු බලය F2 මේ පැත්තට ඇතුළු බලය F1 ඊට අමතරව මෙයාගේ බල mg කියලා ගමු. පුතේ ගුරුත්වය යටතේ පහළට වැඩෙන්නේ. පහළට F සමානයි මේ දැම්මු. පහළට F සමානයි මේ දැම්මු. පහළට තියෙනවා පුතේ F2 mg. F2 ධන mg ඉහළට තියෙනවා F1. ඍණ F1 සමානයි m වාරයක් තරණය mg. බලමු mg මේ පැත්තේ mg මේ පැත්තේ F2 ධන mg ධන F1 mg ට mg කැපිලා යනවා. එහෙනම් එතන ශ්‍රීන F2 සමානයි F1 කියලා වෙනවා. F2 සමානයි F1 වෙනවා කියන්නේ පුතේ මේ පැත්තෙන් ඇති වෙච්ච බලයත් මේ පැත්තෙන් ඇති වෙච්ච බලයත් සමාන වෙනවා. එහෙනම් මේ දෙපැත්තේම දුනු ඇදිලා තියෙන ප්‍රමාණය සමාන වෙන්න ඕන. ඔය කියන විදිහට බලය හට ගන්න. ඒ කියන්නේ පුතේ මේක ගුරුත්වජ ත්වරණයට පහළට වැටෙන්නේ නැහැ. M ස්කන්ධය O කේන්ද්‍රයටම වෙලා තියෙනවා. M ස්කන්ධය O කේන්ද්‍රයටම වෙලා තියෙනවා. දරුවෝ මේ ප්‍රශ්නේ හදන ගමන් චුට්ටක් කල්පනා කරලා බලන්න. මෙයා G නැතුව 2යි G ත්වරණකින් ගියොත් 3යි G ත්වරණකින් ගියොත් මොකක් වෙයිද? එහෙම නැත්නම් G බෙදීම 2කින් ගියොත් මොකද වෙයි? කියන එක ගැන පුතේ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. G බෙදීම 2 G බෙදීම 3 ඒ වගේ ත්වරණ වලින් ගියොත් මොන වගේ තත්ත්වයකටපත් වෙයිද? මේ තැන් වල ප්‍රකාශන ලියලා තර්කයක් ගොඩනගන්න. මෙයා 2යි G වුණොත් නිකමට හිතන්න 2යි G වුණොත් පුතේ මෙතන 2යි mg mg ට 2යි mg mg ට එකක් කරලා මෙතන ඉතුරු වෙනවා mg F2 ඍණ m1 සමාන mg mg කියන අගය ධනයි. එහෙනම් F2 ඍණ f1 කියන ප්‍රකාශනය ධන වෙන්න ඕන. F2 ඍණ f1 ප්‍රකාශනය ධන වෙන්න නම් පුතේ මොකද වෙන්න ඕන? F2 ඍණ f1 කියන ප්‍රකාශනය ධන වෙන්න නම් F2 කියන බලය f1 ට වඩා විශාල වෙනවා. අන්න ඒ විදිහට පුතේ තර්ක කරලා අපිට ගොඩනගා ගන්න පුළුවන් මේ ස්කන්ධය කොයි දෙසට චලිත වෙනවාද කියන එක. හරි. ඉතින් තර්ක කරන්න පුතේ මම පොඩි ඉඟියක් දුන්නේ. ඉතින් ඉදිරි ගැටලුවකදී ඔක පරීක්ෂා කරන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා පුතේ මේක ඔයාලා 2යි G වුණොත් මොකද වෙන්නේ? G බෙදීම 2 වුණොත් මොකද වෙන්නේ කියන එක චුට්ටක් හිතලා තර්ක කරලා බලන්න. F2 F1 ට වඩා වැඩි නම් F2 වැඩි වෙන්න නම් මේ පැත්ත ඇදිච්ච ප්‍රමාණය වැඩි වෙනවා. මෙයා ඉහළට යනවා. F2 F1 ට වඩා අඩු වෙනවා. F2 F1 ට වඩා අඩු වෙනවා. ඒ කියන්නේ වැඩි F1 නේ වැඩි එක්කෙනා වැඩිපුර දෙන්න ඕන. මොකද වැඩි බලයක් ඇතුළේ ඉන්නේ දුන්න වැඩිපුර ඇතුළට පස්සේ. හරි. හරි. දරුවෝ මේක එහෙනම් හොඳ විවරණයක් හදාගන්න මේ ටයිම් වලට
2යි G අවස්ථාවටත් පුතේ මේ ගාන සලකලා බලන්න G විදිහට දෙක අවස්ථාවට සලකලා බලන්න. නම් දැන් මේ ගානේ අහලා තියෙන විදිහට නම් P ට පහළ Q පිහිටන ලෙස ගුරුත්වයක් දෙනානේ සිරස්ව චලිතලා කියලා. මේ අංශුවේ පිහිටීම P දෙසට විස්ථාපනය වෙන්නේ නැහැ. යා කේන්ද්‍රයමයි ඉන්නේ. එහෙනම් දරුවනේ C වගන්තිය වැරදි. C වගන්තිය වැරදි. එහෙනම් නිවැරදි පිළිතුරු විදිහට අපිට ගන්න වෙන්නේ A හා B වගන්ති පමණයි. එහෙනම් පුතේ අපිට නිවැරදි පිළිතුරු විදිහට දෙවෙනි පිළිතුරු තෝරගන්න පුළුවන්. හරි. අපි යමු දරුවනේ නම් ඊළඟට 77 වෙනි ගාන බලන්න F1 සහ F2 බල දෙකක් ක්‍රියා කරන ආකාරය ප්‍රස්තාර දක්වලා තියෙන වස්තුවක් මත. ඉතින් වෙනත් තේරස් බල ක්‍රියා නොකරයි නම් කාලය සමග ප්‍රවේගයේ විචලනය වෙන ආකාරය පිටේ අපි අහන්නේ. හරි. ඉතින් අපි බලමු මුලින්ම බලන්න F1 බලය පිටේ මේ පැත්තට දීලා තියෙන්නේ නේද? F1 මේ පැත්තට F2 මේ පැත්තට. බලමු ඉතින් ප්‍රස්තාරය බලවම පැහැදිලිවම පේනවා F1 බලය විශාලයි F2 බලයට වඩා. එහෙනම් ඉතින් අසමතුලිත බලයක් තියෙන මේ පැත්තට මොකද වෙන්නේ? වස්තුව ත්වරණය වෙනවා ඔය කියන දිශාවට. එහෙනම් මෙන්න මේ දිශාවට වස්තුව ත්වරණය වෙනවා. මම ත්වරණය A1 කියලා ගන්නවා. හරි. දෙවෙනි අවස්ථාව බලනකොට දෙවෙනි අවස්ථාවේ F2 F1 මේ වගේම තමයි F2 F1. හැබැයි දෙවෙනි අවස්ථාවේ F1 බලය අඩු වෙලා. එහෙනම් F1 බලය අඩුයි F2 බලයට වඩා. එහෙනම් පුතේ සංප්‍රයුක්ත බලය මේ පැත්තට හැටගන්නේ. එහෙනම් දැන් මේ වෙලාවේ ත්වරණය තියෙන්නේ මේ අතර ත්වරණය තියෙන්නේ. ඒක අපි A2 කියලා ගමු. අවශ්‍ය නම් මේ ත්වරණය අපිට මේ අතර මාක් කරන්න නැතුව මේ අතරම ඍණ ත්වරණයක් විදිහට මාක් කරන්න පුළුවන්. ඒ ක්‍රම දෙකෙන් ඕන එකක් දත්ත තෝරගන්න. ඔන්න ඊළඟ අවස්ථාවේ බලනකොට F1 බලය මේ පැත්තට තියෙනවා. හරි. F1 බලය F2 බලය මේ පැත්තට තියෙන්නේ. නමුත් පුතේ F2 ගේ අගය බලන්න ඍණ පැත්තේ තියෙන්නේ. F2 ගේ අගය බලන්න කළු පාටින් තියෙන F2 බලය යාගේ අගය ඍණ පැත්තේ තියෙන්නේ. ඉතින් ඍණ පැත්තේ තියෙනවා කියන්නේ F2 බලය. මේ පැත්තට තියෙන බලයක් මේ F2 කියන්නේ මේ පැත්තට වම් දිශාවට තියෙන බලයක්. නමුත් එයාගේ අගය ඍණ. ඍණ කියන්නේ පුතේ ওই පැත්තට නෙමෙයි බලය ක්‍රියාත්මක වෙන්නේ දකුණු දිශාවටමයි. ඉතින් එහෙනම් මේ F2 බලය වලට මේ අතරම මාක් කරලා තියන්න පුළුවන්. එහෙනම් පුතේ මේ වෙලාවේදී F1 ධන F2 බලයක් මේ පැත්තට ක්‍රියාත්මක වෙනවා. මේ වෙලාවේදී පුතේ වස්තුව අනිවාර්යයෙන්ම මේ පැත්තට ත්වරණය වෙන්න ඕන. ඒ වගේම ඒ ත්වරණය අපි A3 කියලා ගත්තොත් ත්වරණය වෙන අවස්ථා දෙක ඇසුරින් බලන්න මේ වෙලාවේ පුතේ F1 ඍණ F2 මෙයාට ඇති වෙන සංප්‍රයුක්ත බලය අපි F සමාන m දාලා ප්‍රකාශන දෙලියුවොත් මෙයාට F සමාන m දැම්මොත් මෙයාට තියෙන සංප්‍රයුක්ත බලය වෙන්නේ පුතේ F1 ඍණ F2 සමාන m කියලා. ඉතින් මේ වෙලාවේදී පුතේ මේ පැත්තට F සමාන m දාලා සංප්‍රයුක්ත බලය වෙන්නේ F1 ධන F1 ධන F2 සමානයි MA3 මෙතන MA1. ඉතින් බලමු දරුවනේ m පදයේ නියතයි m පදයේ නියතයි. නමුත් අවස්ථා දෙකේ ඇති වෙච්ච ත්වරණ දෙක සැලකුවම දරුවන්ට පේනවා A1 ට වඩා A3 විශාලයි කියලා. මොකද F1 ධන F2 මෙතන තියෙන්නේ F1 ඍණ F2. ඉතින් F1 ඍණ F2 කියන්නේ මෙන්න මේ පරාසය දාන බලයක්. F1 ධන කියන්නේ විශාලත්වයෙන් ගත්තොත් මේ ටිකයි දෙකේම එකතු. එහෙනම් සංප්‍රයුක්ත බලය වැඩි පුතේ මේ වෙලාවේදී මේ වෙලාවට වඩා සංප්‍රයුක්ත බලය වැඩි වෙලාවේදී ත්වරණය වැඩි වෙනවා. ඉතින් මේ වෙලාවේ තියෙන මන්දනය. දරුවන්ට මතකයි ප්‍රවේගකාර ප්‍රස්ථාරයක් ගත්තාම පස්සේ පුතේ ප්‍රවේගකාර ප්‍රස්ථාරයක අනුක්‍රමණය θ කියලා ගත්තොත් අනුක්‍රමණය tan θ සමානයි මේ පැත්තට මේ පැත්ත ප්‍රවේගය කාලය නම් පුතේ ප්‍රවේග වෙනස තමයි කාලයෙන් බෙදෙන්නේ. ඉතින් ප්‍රවේග වෙනසක් කාලයෙන් බෙදනවා කියන්නේ tan θ කියන්නේ අනුක්‍රමණය සමාන කාල ත්වරණයට. එහෙනම් පුතේ ප්‍රවේගකාර ප්‍රස්ථාරයේ ත්වරණය අනුක්‍රමණයට සමාන වෙන්නේ. ඉතින් ත්වරණයේ විචලනය වෙච්ච ආකාරය අපි දන්න නිසා අපිට ප්‍රවේගකාර ප්‍රස්ථාරය නිර්ණය කරන්න පුළුවන්. මුලින්ම ධන අනුක්‍රමණයක් ධන ත්වරණයක් තියෙන්නේ. ඊළඟට ඍණ ත්වරණයක් කියන ඍණ අනුක්‍රමණයක්. ඊළඟට නැවතත් ධන ත්වරණයක් කියන්නේ ධන අනුක්‍රමණයක්. හැබැයි මේ අවස්ථාවට වඩා මේ අවස්ථාවේ ත්වරණය වැඩි වෙන්න ඕන. ඉතින් එහෙනම් පුතේ පස්කාරය අපිට අදට පුළුවන් මෙන්න මේ විදිහට මම මෙයා අඩු අනුක්‍රමණයක් ඇතුළත දෙන්න. ඊළඟ එක ඍණ ත්වරණයක්. මේක ධන ත්වරණයක්. මේක ඍණ ත්වරණයක්. ඊළඟ අවස්ථාව පුතේ ධන. හැබැයි ඊට වඩා ත්වරණය වැඩි කියන්නේ
බෑවම වැඩි වෙන්න ඕන. ඉතින් මෙන්න මේ වගේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් අපිට අඳින්න පුළුවන්. එහෙනම් දරුවනේ 74 වඩා නිවැරදිව පිළිතුරු විදියට අපිට 4 වෙනි එක ගන්න පුළුවන්. 1 බෑ, 2 බෑ, 3 බෑ, 5 බෑ. ඉතින් 4 වෙනි පිළිතුර නිවැරදි පිළිතුර විදියට අපිට තෝරගන්න පුළුවන්. අටවෙනි ගාන කියනවා කඳු තලාවක් තියෙනවා බලන්න. හරි ලස්සන නේද? හරස් කඩාරය මීටර 120ක් වෙන වෘත්තාකාර හැඩයක්. ඉතින් හරස් කඩාරයත් මීටර 120ක් කියලා කියනවා. මෙන්න මම ආරය r සමාන 120යි මීටර කියලා ලකුණු කරගන්නම්. ඉතින් මෙන්න මේ වගේ කඳක් මුදුනේ නම් ළමයි කඳ පහළට සීරුවෙන් ගමන් කරනවලු. මේ සීරුවෙන් ගමන් කරනවා කියන උතර කකුල් දෙකයි අත් දෙකයි එකට තද කරගෙන ඉන්න සීරුවෙන් නෙමෙයි. හොඳද? සීරුව කියන්නේ හරි පරිස්සමට. හරි පරිස්සමට ගමන් කරනවලු. ඔහුට කඳ දිගේ පහළට ගමන් කළ හැකි උපරිම දුර කඳ දිගේ පහළට ගමන් කළ හැකි උපරිම දුර යනවා. ඉතින් මේ දුර අපි s කියලා ගමු. ඔය දුර තමයි හොයන්න ඕන. අපි බලමු පුතේ මෙයාට කඳ දිගේ පහළට ගමන් කරන්න තිබිය යුතු තත්ත්වයන් මොනවද කියලා. බලමු පුතේ මෙයාගේ බර ක්‍රියාත්මක වෙනවා පහළට මේ විදිහට බර මට පහළට දාන්න පුළුවන් mg ඊට අමතරව පුතේ අභිලම්බ ප්‍රතික්‍රියාව ක්‍රියාත්මක වන තලයට ලම්බව මේ විදිහට. ඔය බල දෙක ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව දරුවෝ මේ බර mg බලයේ සංරචක දෙකකට මේ බලය වෙන් කරගත්තොත් ළමයා සිටින තලයට සමාන්තරව සිටින ස්ථානයට සමාන්තරව සහ කේන්ද්‍රය දෙසට මේ විදිහට විභේදන වෙන් කරොත් පුතේ මේ කෝණය θ මම මේ කෝණය θ කියලා තෝරගන්න විශේෂ හේතුවක් ඇතුව. මොකද මේ කෝණය θ කියලා ගත්තොත් බලන්න ළමයා පහළට යන්න θ කෝණයගේ වැඩි වෙනවා. ළමයා පහළට යන්න θ කෝණයගේ වැඩි වෙනවා. ඉතින් එහෙනම් මම ගාන හදනකොට ඉස්සරහදී තර්ක කරනවා θ කෝණයට ගත හැකි උපරිම අගය කියලා. හරි. දරුවෝ ඒක හොඳට බලාගෙන ඉන්න. මේ කෝණය θ නම් පුතේ මේ කෝණය θ. එහෙනම් මේ පැත්තට තියෙන බලයේ සංරචකය mg cos θ කියලා ගන්නවා. ඒ වගේම මේ පැත්තට තියෙන සංරචකය පුතේ mg sin θ කියලා ගන්නවා. ඉතින් ළමයා මෙහෙම ස්ථිරවෙන් ගමන් කරලා නිශ්චල වෙන මොහොතකදී ළමයාගේ සමතුලිතතාවය ගත්තොත් දරුවන්ට තේරෙනවා මේ පැත්තේ mg sin θ තියෙනවා නම් තලයේ ඔස්සේ සිරස්වත් තියත බලයක් තියෙනවා. මොකක්ද ඒ බලය? ඒ බලයට කියනවා අපි ඝර්ෂණ බලය කියලා. පුතේ මෙන්න ඝර්ෂණ බලය ඔය විදිහට මොන ලකුණු කරන්න ඕන. මේ ඝර්ෂණ බලය සිම්පල් එක කියලා බලන්න. රයිට්. දැන් බලන්න පුතේ ළමයා තලයේ දිගේ පහළට ගමන් කරනවා. එතන ළමයා කඳ දිගේ පහළට ගමන් කරත්ම පිළියෙන්නේම ළමයා කඳ දිගේ පහළට ගමන් කරත්ම මොකද වෙන්නේ පුතේ? ළමයා කඳ දිගේ පහළට ගමන් කරත්ම θ කෝණයගේ මොකද වෙන්නේ පුතේ? අරත බෑනේ රන් කරලා දාන්න θ කෝණයගේ වැඩි වෙනවා. θ කෝණයගේ වැඩි වෙනවා. වැඩි වේ θ කෝණයගේ වැඩි වේ. දැන් θ කෝණය වැඩි වුණා මොකද වෙන්නේ? මෙන්න බලන්න පුතේ. ළමයාගේ යම් මොහොතක සමතුලිතතාවය සැලකුවොත් ළමයාගේ යම් මොහොතක සමතුලිතතාවය සැලකුවොත් ළමයාගේ යම් මොහොතක සමතුලිතතාවය සලකලා මම මේ තලයට සමාන්තරව එහෙම නැත්නම් පුතේ මේක අර වෘත්තාකාර නෙමෙයි. මේ වෘත්තාකාර මුහුණට ස්පර්ශීය. මේ දිශාව අපි සලකුවොත් මට මේ විදිහට කෝණය ලකුණු කරන්න පුළුවන් පුතේ අවශ්‍යයි නම් එනම් මම දරුවෝ ඒක ලොකු ගැටලුවක් කරගන්න එපා.
මේ කොනේ තීටා නම් මේක තීටා මේක යන අනුවරින් තීටා එතකොට මේ විදිහට සුජිකෝණී ත්‍රිකෝණී හිතුවොත් මෙතන අනුවරින් තීටා අනුව එහෙනම් මේ කොනේ තීටා වෙනවා නේද එහෙනම් මට මේ විදිහට ඔයක ලියන්න පුළුවන් පොතේ ඔය තලයට ස්පර්ශීයව එහෙනම් මේ වෘත්තාකාර මොනතර ස්පර්ශීය දිශාවක් ඔස්සේ බලයි මම මේ සලකන්නේ සම්පූර්ණතාවයට අනිවාර්යයෙන් මොකද්ද වෙන්න ඕන මෙන්න මේ ඝර්ෂණ බලය සමාන වෙන්න ඕන පොතේ mg sin θ මොකද ඇතිවෙච්ච ඝර්ෂණ බලය mg sin θ සමාන වුනේ නැත්නම් පොතේ ළමයි බලන්න ඉස්සර ගන්න දැන් මේ ළමයා පහළට එන්නේ පුතේ ළමයා පහළට එන්නේ තීටා කෝණයගේ වැඩි වෙනවා තීටා කෝණයගේ වැඩි වෙනවා කියන්නේ මෙන්න බලන්න තීටා වැඩි වෙනවා එතකොට මේ ළමයාගේ සමතුලිතතාවය දිගටම තියාගන්න තීටා වැඩි වෙනවා කියන්නේ තීටා වැඩි වෙන විට මොකද මේ ඉන්දි sin තීටා කියන පදය අගය වැඩි වෙනවා ඒ කියන්නේ පුතේ ඇතිවේග ඝර්ෂණ බලය අගය මොකද වෙන්නේ එන්නෙන්න වැඩි වෙනවා දරුවන්ට මතකයි ඝර්ෂණ බලය කියන්නේ සීමා ස්වයං සීරු මාරු බලයක් ඝර්ෂණ බලය කියන්නේ මොකද්ද ස්වයං සීරු මාරු බලයක් පුතේ නිශ්චලතාවයේ වස්තුවක් තියෙනවා කියලා හිතන්නේ යම් තලයක් මත ඝර්ෂණ බලය බිඳුවයි මන් නිව්ටන් එකක් දුන්නොත් ඝර්ෂණ බලය නිව්ටන් එකයි නිව්ටන් දෙකක් දුන්නොත් එයත් දෙකක් ඇති කරගන්න තුනක් දුන්නොත් තුනක් ඇති කරගන්න මෙන්න මේ විදිහට මම බලය යොදන්න එයාමගත වෙන ඝර්ෂණ බලය වැඩි වෙලා එක්තරා අවස්ථාවකදී අපි මේ අවස්ථාවට කියන සීමාකාරී ඝර්ෂණ බලය කියලා සීමාකාරී ඝර්ෂණ බලය වස්තුව මත ඇති වුණාට පස්සේ තවදුරටත් මම බලයක් ඇතුළත අන්න යාට සීමාකාරියකින් ඉක්මවන්න බෑ ඒ නිසා තවදුරටත් මම වැඩිපුර යොදන බලය හේතුවෙන් වස්තුව චලිත වෙන්න පටන් ගන්නවා ඉතින් මෙතෙන්දී තේරෙනවා නේද තීටා වැඩි වෙන පහළට තියෙන mg sin θ කියන බලය වැඩි වෙනවා ඉතින් mg sin θ බලය පහළට වැඩි වෙනවා කියන්නේ බලයේ සංරචකය තලයට ස්පර්ශීව තියෙන බලයේ සංරචකය වැඩි වෙනවා කියන්නේ තලයට ස්පර්ශීව ඇතිවෙච්ච ඝර්ෂණ බලය ඉබේම වැඩි වෙනවා මොකද ඒක ස්වයං සීමාරු බලයක් හැබැයි මේ ඝර්ෂණ බලයට පුතේ ගන්න පුළුවන් මේ ඝර්ෂණ බලයට ගන්න පුළුවන් උපරිමගයක් තියෙනවා ඒ උපරිමගයට අපි කියනවා පුතේ සීමාකාරී ඝර්ෂණ බලය කියලා මොකද්ද සීමාකාරී ඝර්ෂණ බලය කියලා එහෙනම් මෙන්න f වැඩි වේ f ට ගන්න පුළුවන් උපරිමගයෙන් ගන්න f ට ගන්න පුළුවන් උපරිමගයෙන් ඒ සීමා එතකොට f ට ගන්න පුළුවන් උපරිමගයේ සීමාව වෙන්නේ තීටාට ගන්න පුළුවන් උපරිමගය තීටා උපරිම වන විට තීටා උපරිම වන විට පුතේ ඝර්ෂණ බලය සීමාකාරී ඝර්ෂණ බලයට සමාන වෙන්නේ මේ තීටා උපරිම වීම කියලා අපි අදහස් කරන්නේ ළමයාගේ සමතුලිතතාවය රඳවා ගැනීම ළමයාගේ සමතුලිතතාවය රඳවා ගැනීම ළමයා විසින් කේන්ද්‍රය ආපාදනය කරන කෝණයකට හැකි උපරිමගය ගැන එහෙනම් මට ලියන්න පුළුවන් පුතේ මේ විදිහට f සීමාකාරී සමාන වෙන්න ඕන mg sin θ උපරිම මේ ළමයාගේ සමතුලිතතාවය නොබිඳෙන පරිදි θ කෝණයට ගත හැකි උපරිමගය අපි මේ හොයන්න යන්නේ. ඉතින් f සීමාකාරයගේ කොහොමද හොයන්නේ? මෙන්න බලන්න f සීමාකාරයගේ අපි දන්නවා මොකද μ r ට සමානයි. මේ ගානේ μ සඳහා ආගිය දීලා තියෙන එක බෙදීම මූල තුනයි. අපි ඒක පස්සේ ආදේශ කරමු μ r ගියගේ කොහොමද හොයන්නේ? r ගියගේ හොයන්න පුළුවන් මොකද මෙන්න බලන්න තලයට ලම්බකව බල විභේදනයක් කරන්න. ස්පර්ශයේ පෘෂ්ඨයට ලම්බකව බල විභේදනයක් කරොත් මේ දිශාවට. අන්න එතකොට අපිට යනවා r සමානයි mg cos θ කියලා. එහෙනම් එතනින් පුතේ r ගියගේ ආදේශ කරන්න පුළුවන් mg cos θ කියලා. එහෙනම් මෙන්න සීමාකාරයගේ. එහෙනම් සීමාකාරයගේ අපි දන්නවා μ වාරයක් mg cos θ. ඉතින් මේ මෙතන θ උපරිම නම් පුතේ මෙතනත් උපරිම අවස්ථාවේ මෙතනත් උපරිම අවස්ථාවේ mg sin θ මම උපරිම කියන වචන ලියන්නේ ප්‍රකාශනය ලියලා තියෙන නිසා mg to mg කැපිට යනවා පුතේ අපිට μ සමානයි tan θ කියලා ප්‍රකාශනයක් කරනවා ඉතින් tan θ සමානයි μ ගියාගේ එක බෙදීම මූල 3යි දරුවෝ දන්නවා එක බෙදීම මූල 3 වුණා θ කෝණයගේ අපිට යන්න පුළුවන් tan inverse එක බෙදීම මූල 3යි පුතේ tan θ මූල 3ට සමාන වෙන්නේ කීයද දරුවට මතකයි tan θ මූල 3ට සමාන වෙනවා පුතේ θ කෝණය අංශක වලින් ගත්තොත් අංශක 30යි රේඩියන් වලින් ගත්තොත් 5 බෙදීම 6යි මම යනවා රේඩියන් උත්තරේට මොකද ගානේ උත්තර දීලා තියෙන්නේ ඔක්කොම පුතේ රේඩියන් 5 ඇසනේ රේඩියන් වලදී තමයි පුතේ 5 කියන පදේ දෙන්නේ නේද එහෙනම් මම θ කෝණයගේ රේඩියන් අගය මම ගන්නවා උත්තරේ විදියට පුතේ අංශක 30 කියන එක ගන්න නැතුව දැන් මට හොයන්න ඕනේ s අරේ r නම් පුතේ අරේ r වල
දරුවන්ට මතකයි පුතේ අරය R වෙච්ච කෝණයේ රේඩියනගේ තීටා වෙච්ච කේන්ද්‍රික ඛණ්ඩයක චාප කොටසේ දිග වෙන විදිය. චාප කොටසේ දිග S නම් පුතේ S සමානයි R තීටා රේඩියන් කියලා දරුවන්ට මතකයි. අන්නේ සම්බන්ධතාවය ඇසුරින් පුතේ මට මේ චාප කොටසේ දිග S හොයන්න පුළුවන්. බලන්න පුතේ. අරය අපිට දීලා තියෙනවා මීටර 120යි කෝණයේ රේඩියන් අගේ මම අතන තෝරගත්ත t සමානයි 5 වෙදීම 6. එහෙනම් බලන්න පුතේ 6ට 120 සුළු වුණා. 2යි 20යි පයි කියලාට උත්තරේ. එහෙනම් පුතේ මෙන්න s සමානයි 20යි පයි. කියන්නේ ළමයාට ලිස්සීමකින් තොරව කඳු බෑවුම ඔස්සේ පහළට පැමිණිය හැකි පරාසය 20යි පයි. එහෙනම් මෙන්න මේ දුර 20යි පයි කියලා අපිට උත්තරේ ගන්න පුළුවන්. ඉතින් ගොඩක් අමාරු ගානක් නෙවෙයි දරුවෝ. ගොඩක් අමාරු ගානක් නෙවෙයි. ටිකක් හොඳට කල්පනා කරන්න. උත්තරය අපිට හරි ලේසියෙන් අරගන්න පුළුවන්. අපෙන් අහන්නේ සීරුවෙන් ගමන් කරයි ලිස්සීමකින් තොරව උඩ තන්දපාම දෙන්න උතර. ඉතින් මේ අගයට වඩා ආවොත් පුතේ මෙතෙන්ට වඩා ඒ කියන්නේ 20යි පයි දුරකට වඩා ආවොත් 20යි පයි දුරකට වඩා මෙහා එනවා කියන්නේ මෙතන කෝණයේ අගය තීටාගේ අගය අංශක 30කට වඩා වැඩි වෙනවා. එතෙන්දි පුතේ අංශක 30කට වඩා වැඩි වෙනවා. මේ ළමයා මත බරෙහි ඇති වෙන සංරචකය ඇතිවිය හැකි උපරිම ඝර්ෂණ බලයට වඩා වැඩි වෙනවා. ඇතිවිය හැකි උපරිම ඝර්ෂණ බලයට වඩා බරමගින් පහළට ඇති වෙන සංරචකයේ වැඩි වීම ප්‍රතිඵලයක් විදිහට ළමයාගේ සමතුලිතතාවය බිඳිලා ලිස්සලා පහළට එන්න පටන් ගන්නවා. එනම් පුතේ ළමයට එන්න පුළුවන් උපරිම දුර එන්නේ මෙන්න මේ කේන්ද්‍රයත් එක්ක තීටා කෝණයක් ආපාදනය වෙන වෙලාවේ ඒ කියන්නේ කඳ මුදුනේ සිට පහළට S දුරක් ඒ කියන්නේ පුතේ 20යි 5. හරි. දරුවෝ වීඩියෝ එක නවත්තලා ගන්න ලියා ගන්න පුතේ. වීඩියෝ එක පොඩ්ඩක් කෙටි වෙන්න ඕන හින්දා ගාන හදලා ඉවර වෙච්ච එක මම ඊළඟ ගානට යනවා. මොකද දරුවන්ට පුළුවන් වීඩියෝ පෝස්ට් කරලා ඉවරලා ගාන හදා ගන්න. හරි. එහෙනම් දරුවනේ අපි යමු ඊළඟ ගාන 79 වෙනි ගානට. බලන්න පුතේ 79 වෙනි ගානේ මෙන්න මේ විදිහට මීටරේ චුට්ටක් රූප සමාන වෙනස් ඔබට ගානේ දීලා තියෙන එක. ගානේ දීලා තියෙන එක ස්ක්‍රීන් එක ඇතුලෙන් තමයි පුතේ නෝන තියෙන්නේ. ඉතින් එතකොට අපිට බල සටහන් ලං කරගන්න කියන අපහසු වෙන හින්දා මම දෙන්නව එහෙම්මම ස්ක්‍රීන් එකට පහලින් තමයි තන්තු වැදගත්තේ. පුතේ අපි බලමු මෙයාලා මත බල හටගන්නේ කොහොමද කියලා මුලින්ම. හරි. අපිට ගානේ කියන්නේ මේ දෙන්න අතර ස්ක්‍රීන් එකක් තියෙනවලු සම්පීඩනය කරන ලද නේ. ඒ කියන්නේ මෙහෙම තද කරපු ස්ක්‍රීන් එකක් දුන්නක් තියෙනවලු පුතේ. මේ දුන්න තද කළ ස්කන්ධ දෙක තියෙනවා දුන්නකට සම්බන්ධ කරලා මේ දුන්න තද වෙන විදිහට ස්කන්ධ දෙක ලං කරලා ඉවර වෙලා තන්තුවකින් ගැට ගහලා තියෙනවා. පුතේ මෙන්න මේ තන්තුව කැපුවොත් මොකද වෙන්නේ කියලා ගානේ අහන්නේ වගන්ති තුනක් දීලා තියෙන පුතේ. අපි වගන්ති තුන වෙන වෙනම බලමු. මොන වගන්තිද නිවැරදි වෙන්නේ ඒ වගේම මොන වගන්තිද වැරදි වෙන්නේ කියලා. පුතේ ඉස්සර වෙලාම බලන්න බල හට ගන්න විදිහ මම මේවා වෙන් කරලා දෙන්නම් පුතේ බල ලකුණු කරගන්න අවශ්‍ය නිසා. විස්සර පැහැදිලිව බල ලකුණු කරගමු යාළුවෝ. මේ ස්ක්‍රීන් එක එහෙම නැත්නම් මේ දුන්න සම්පීඩනය කරලා තියෙනවා. එතකොට මේ දුන්න විසින් පුතේ මේ ස්කන්ධය මත ඇති වෙන බලයක් එක F1 කියලා ගමු. මෙන්න මේ තුන්වෙනි නියමය දානවා. ඒහා බලයක් දුන්න මතත් හට ගන්නවා. එතකොට සහැල්ලු දුන්නක් කියලා කියනවා නේද? ඉතින් සහැල්ලු දුන්නක් නම් පුතේ දුන්නේ දෙපස ඇති වෙන බල සමාන වෙනවා. මම සහැල්ලු වස්තුවක සෑම විටම දෙපස ඇති වෙන බල සමාන වෙනවා. සහැල්ලු වස්තුවක් මත පුතේ අසමතුලිත බල ඇති වෙන්නේ නැහැ. දරුවන්ට ඔක හොයාගන්න නම් F සමාන m දාන්න. m දානකොට m බිඳුව නිසා පුතේ ටක්කාලා අර සම්ප්‍රයුක්ත බලයගේ බිඳුව වල සමාන වෙන දෙපස තියෙන බල සමාන වෙනවා. එහෙනම් පුතේ මේ පැත්තේ මෙයා විසින් මෙයා මත F1 බලය ඒ වගේම මෙයා විසින් මෙයා මත F1 බලය. ඔන්න ඔය විදිහට බල හටගන්නවා. ඊට අමතරව පුතේ තන්තුව විසින් දැන් ස්ප්‍රින් එක කරන්නේ මෙයා තල්ලු කරලා තියාගන්න. ස්ප්‍රින් එක කරන්නේ මොකද්ද? මෙයාව තල්ලු කරලා තියාගන්න. එතකොට මේ ස්කන්ධය අරගෙන යන්න හදන තන්තුව මොකද කරන්නේ? යන්න නොදී අල්ලගන්න එක කරන්නේ. මෙන්න තන්තුව විසින් මෙයා මත තියෙන බලයක් T1 නිව්ටන් තුන්වෙනි නියමයට අනුව තන්තුව මත T1. ඉතින් පුතේ තන්තුවත් සැහැල්ලු විදිහට තන්තුවත් සැහැල්ලු විදිහට අපි සැලකුවම මේ තන්තුවේ මේ කෙලවර ආතතිය මේ කෙලවර
යන්නේ සමාන වෙනවා. ඉතින් මේක වලින් කරන්නේ මේ ස්කන්ධ මේ පැත්තට යනකොට යන්නේ මොදියල ගන්නවා T1 නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අනුව තන්තුව මත T1. ඔන්න ඔය විදිහට බලහට ගන්න. දැන් ඔය විදිහට බලහටගෙන අපි තන්තුව කපනවා. තන්තුව කැපුවොත් මොකද වෙන්නේ? තන්තුව කැපුව විට පුතේ මේ තන්තුව මගින් නැති කරපු T1 බල ටික නැති වෙලා යනවා. මෙන්න මේ T1 කියන ආත්ම බලය නැති වෙලා යනවා. මේ ස්කන්ධය මත මේ පැත්තට බලයක් තියෙන මේ ස්කන්ධය මත මේ පැත්තට බලයක් තියෙන මේ දෙක දෙපැත්තට චලිත වෙනවා. හරි. අන්න බලමු පළවෙනි වාක්‍යය. ඒ වාක්‍ය කුට්ටි වල සම්පූර්ණ ගම්මිතාවය ශූන්‍යයෙන්ම පවතී. බලන්න පුතේ. ආරම්භයේදී පද්ධතියේ නිශ්චලතාවය තිබ්බ ආරම්භයේ ගම්මිතාවය බිඳුවයි. තන්තුව කැපුවට පස්සේ එක ස්කන්ධයක් මේ පැත්තට යනවා අනිත් ස්කන්ධ මේ පැත්තට යනවා. ඉතින් බලමු අපි කුට්ටි වල සම්පූර්ණ ගම්මිතාව ශූන්‍යයෙන් පවතී කියනකොට බලන්න ගම්මිතා සංස්කෘතිය දාන ප්‍රවෘත්ති තිරස් දිශාවට බාහිර බල ක්‍රියාත්මක වෙන්නේ නැහැ පද්ධතිය සැලකුවට පස්සේ. ඉතින් ආරම්භ ගම්මිතාවේ බිඳුවයි නම් පසු ගම්මිතාවත් අනිවාර්යයෙන්ම බිඳුවට සමාන වෙන්න ඕන කියලා තේරෙනවා. රේඛීය ගම්මිතා සංස්කෘති මූලධර්ම යොදන්න හිතුව ගමන. අපි නිගමනයේ රේඛීය ගම්මිතා සංස්කෘති මූලධර්ම දාමු. මම මේ විදිහට දාන්න ආරම්භයේ පුතේ මෙන්න ස්කන්ධ දෙක තිබ්බ විදිය දැන් මුද තන්තුව ගැපුවට පස්සේ එක ස්කන්ධයක් අපි හිතමු P කියන්නේ m1 ස්කන්ධය m1 ස්කන්ධය මේ පැත්තට යනවා කියලා හිතමු v1 වේගයෙන් m2 ස්කන්ධය මේ පැත්තට යනවා කියලා හිතමු v2 වේගයෙන්. එතකොට දැන් තන්තුව කපලා තියෙන්නේ හරි මේ වෙලාවේ තන්තුව තිබ්බා. රේඛීය ගම්මිතා සංස්කෘති මූලධර්ම දැනුම පුතේ මේ පැත්තට. රේඛීය ගම්මිතා සංස්කෘති මූලධර්මයට අනුව පෙර ගම්මිතාවේ පසු ගම්මිතාවට සමාන කරොත් පුතේ පෙර ගම්මිතාවේ බිඳුවයි පසු ගම්මිතාවේ බලන්න m1 වාරයක් v1 ඔය පැත්තටද ඒ තියෙන්නේ මේ පැත්තට දාන මෙතන තියෙනවා m2 වාරයක් v2 මේ පැත්තට. ඉතින් ගම්මිතා සංස්කෘති මූලධර්ම යොදන්නේ මේ පැත්තට නිසා සියලු පද මේ පැත්තට ආදේශ කළොත් පුතේ m1 v1 මේ පැත්තටම ආදේශ කළොත් m1 v1 දිශාව මාරු කරලා පුතේ ඍණ වෙනවා ඍණ m1 v1 ධන මෙතන මෙයාගේ මේ පැත්තටම එන උත්තරේ ධන m2 v2. බලන්න ඍණ පද අනිත් පැත්තට යන්න m1 v1 සමානයි m2 v2 කියලා වෙනවා. ඉතින් මෙතනින් පැහැදිලි වෙනවා පුතේ ආරම්භයේදී ගම්මිතාවේ බිඳුවයි. ඒ කියන්නේ පුතේ මේ පද්ධතියේ ගම්මිතාවේ දිගටම බිඳුවේ තියෙනවා. ඉතින් මේ මූලධර්මයේ ඊට පස්සේ මේ පැත්තට හිමිවෙච්ච ගම්මිතාවයි මේ පැත්තට හිමිවෙච්ච ගම්මිතාවයි සමානයි කියලා අපිට ලැබෙනවා. ඒ කියන්නේ පුතේ සම්ප්‍රයුක්තය එහෙම නැත්නම් පද්ධතිය සැලකුවම මේ පැත්තට තියෙන ගම්මිතාවයි මේ පැත්තට තියෙන ගම්මිතාවයි සමානයි කියන්නේ පුතේ මුළු ගම්මිතාවය ශූන්‍යව පවතිනවා. එහෙනම් පළවෙනි වගන්තිය A නිවැරදි. දෙවැනි වගන්තිය කියලා දුන්න මගේ කුට්ටි මත යෙදෙන බලයන්ගේ විශාලත්ව සමාන වේ. B නිවැරදි. මොකද දුන්න සෑහලුවේ පුතේ මොකද දෙවසට වෙන බල සමානයි කියලා. C ආරම්භයේදී P කුට්ටිය Qට වඩා වැඩි වේගයකින් චලනය වෙනවා. P කුට්ටිය කියන්නේ කවුද? P කියන්නේ m1 ගාන කියනවා පුතේ m2ට වඩා m1 කුඩායි. m1 කුඩායි. m2ට වඩා m1 කුඩායි. m2ට වඩා m1 කුඩායිලු. ඒතර m1 කියන්නේ P කුට්ටිය ස්කන්ධය. ඒ කියන්නේ පුතේ m1 කියාගේ අඩුයි මේ පැත්තට වඩා. අඩු බැරි. එයාගේ වේගය v එක අනිවාර්යෙන් වැඩි වෙයි. මේ දෙකේ ගුණිතෙන් මෙයාට සමාන වෙන්නේ. ඉතින් පුතේ මේ දෙකේ ගුණිතෙන් මෙයාට සමාන වෙනවා. මෙයාගේ අඩුයි නම් මෙයාට වඩා පැහැදිලි වෙනවා. එහෙනම් මෙයාට වඩා මෙයාගේ අනිවාර්යෙන් වැඩි වෙනවා. ඒ නිසා v1 වැඩි වෙනවා v2 වඩා. මේක සරල ගණිතමය සම්බන්ධතාවය ඇති. මේවාගේ පද දෙක ගුණිතය තව පද දෙක ගුණිතයකට සමාන වෙනකොට මේ ගුණ වෙන පද දෙකේ එක පදයකට සාපේක්ෂව මේ පැත්තේ පදයක් අඩුයි නම් මේ ගුණ වෙන පද දෙකේ අනිත් පදය මේ පැත්තේ ගුණ වෙච්ච පද වලින් ඉතිරි පදය අනිවාර්යයෙන්ම ඉතිරි පදය මේ පැත්තේ පදයට වඩා වැඩි වෙලා තියෙනවා. මේ පද දෙකේ ගුණිතය මේ පද දෙකේ ගුණිතය සමානයි. මේ එක් පදයක් පැහැදිලිවම මෙයාට වැඩි අඩුයි කියලා ගන්න කියලා තියෙනවා. එහෙනම් පුතේ
ඉතිරි පදය අනෙක් පැත්තේ ඉතිරි පදයට වඩා අනිවාර්යයෙන්ම වැඩි වෙන්න ඕන. එහෙනම් v1 වැඩි. කවුද v1 කියන්නේ? v1 කියන්නේ පුතේ p ගේ ප්‍රවේගය නේද? p ගේ ප්‍රවේගය වැඩි වෙන පුතේ q ට වඩා. එහෙනම් ආරම්භයේදී p කුට්ටිය q ට වඩා වැඩි වේගයකින් චලනය වේ. ඒ කියන්නේ c1 අධ්‍යයන පුතේ අපිට නිවැරදි කියලා ගන්න පුළුවන්. එහෙනම් පුතේ 79 වෙනිට ABC සියල්ලම සත්‍ය වේ. පස්වෙනි පිළිතුර නිවැරදි පිළිතුර විදිහට බාර ගන්න පුළුවන්. හරි. දරුවනේ අපි යමු එහෙනම් ඊළඟ ගාන 80 වෙනි ගානට දරුවෝ වීඩියෝ එක නවත්තලා ඉවර වෙලා ගණන් ටික හදා ගන්න. මේකේ සටහන් පුතේ රූප සටහන් අඳින්න පුතේ බය වෙන්න එපා දැන්. දරුවෝ දකින්න ඉතින් දිගට මේකෙන් රචනා ප්‍රශ්න පත්‍රය ඊට පස්සේ ලොකු රූප සටහන් ඉන්න රූප සටහන් අඳින්න. ඔයාලා දැන් කම්මැලි වෙන්නේ රූප සටහන් අඳිනවා කියන්නේ පුතේ. ඔයාලා තව රූප සටහන් තේරුම් ගන්න තියෙන හැකියාව. තේරුම් ගැනීමට තියෙන හැකියාව තවදුරටත් වර්ධනය වෙන එක. ඒ නිසා රූප සටහන් ලකුණු කරන්න සියලු දත්ත සහිතව සම්පූර්ණ 100% අදාළ MCQ එක ආවරණය කරගන්න. හරි. දරුවනේ අපි යමු 80 වෙනි ප්‍රශ්න. බලමු තේ 80 වෙනි ගාන ගත්තට පස්සේ ඔන්න චුට්ටක් විතර හිතා ගන්න අමාරු විදිය ගන්න බලන්න. එන්න ඇති අර ආවරණ වක්‍රාකාර තලයේ සුමට තිරස් තලයක් මත නිදහසේ චලනය වෙන්න පුළුවන්. මේ තියෙන සුමට තිරස් තලයක් ඒක මත මේ වක්‍රාකාර තලයට චලනය වෙන්න පුළුවන්. පුතේ මේ ඉහළ ඉන්න ඔය ස්කන්ධ M වන ළමයි. මේ ස්කන්ධ M වන ළමයා මේක දිගේ පහළ ඉස්සගෙන යනකොට එයා මෙතනින්ම යනකොට තලයට හිමිවන ප්‍රවේගය යහන. ඉතින් අපි ඊකට හිතමු පුතේ මේ ළමයා ගන්න මෙහෙම ඉස්සගෙන යනවා. දෙක ළමයා ලිස්සගෙන යනවා. මේ ළමයා පුතේ මෙතනින්ම ලිස්සගෙන යනකොට මෙන්න මේ මොහොතේදී. ඒ කියන්නේ මෙතෙන්දී පුතේ මෙයාගේ චලිත පොළොවට සමාන්තර තලයට සමාන්තරයි. මේ වෙලාවේ ළමයාගේ වේගය අපි හිතමු v කියලා. ළමයාගේ වේගය v තලයට හිමි වෙන වේගය u වුණා. අපිට පුළුවන් ගණිත සංස්කෘත නියමයට අනුව පුතේ මේ දෙන්නගේ වේග අතර ප්‍රකාශනයක් ගන්න. මොකද මේ තිරස් දිශාවට ගණිත සංස්කෘත නියමය යෙදුවොත් තිරස් දිශාවට බාහිර බල ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා පුතේ තිරස් දිශාවට අපිට ගණිතාවය සමාන කරන්න පුළුවන්. ඉතින් තිරස් දිශාවට රේඛීය ගණිත සංස්කෘත නියමය යෙදුවොත් රේඛීය ගණිත සංස්කෘති මූල ධර්මයට අනුව බලන්න පුතේ ආරම්භයේදී ගණිත බිඳුවයි ළමයා නිශ්චල වෙන්නේ තලයක් නිශ්චලව තිබුණේ. දැන් ළමයා සිම්පල් m ස්කන්ධයක් v වේගයෙන් මේ පැත්තට යනවා පුතේ ධන තලය 2m u වේගයෙන් මේ පැත්තට යනවා. අපි එකම පැත්තට ගමු රේඛීය ගණිත සංස්කෘතිය යොදන්නේ මේ දිශාවට නිසා එහෙනම් mv ඍණ ප්‍රථමාර වෙනවා පුතේ ඍණ මොකද ඊතරේ මේ දිශාවට මෙලියුවොත් ඊතරේ මේ දිශාවට හැරෙවොත් ඍණ ලක්ෂණ වලට එනවා නේද? ඉතින් මම මෙහෙම ලියලා පෙන්නන්නම් දෛශික විමුද ගැටලු තියෙන දරුවන්ට. right ඊතලේ දිශාව මාරු කරාම ඍණ ලක්ෂණක් එනවා. ඉතින් මේ ඍණයි නේද නේ? ඍණ වෙන එකයි වෙන්නේ. ඉතින් මේ පද මේ පැත්තට ගෙනාවා 2mu සමානයි mv කියලා එනවා. එහෙනම් පුතේ 2u සමානයි v කියලා අපිට තලයේ ගමන් කරන ප්‍රවේගය සහ ළමයා ගමන් කරන ප්‍රවේගය අතර සම්බන්ධතාවයක් ලැබෙනවා. ඉතින් අවශ්‍යයි නම් පුතේ අපි අහන්නේ තලයේ තියෙන ප්‍රවේගය u උත්තර කරගමු. ඒ කියන්නේ u සඳහා උත්තරේ අවසානයේදී බලාපොරොත්තු වෙලා තියෙනවා. හරි. දැන් ඔන්න මම දරුවන්ගේ ප්‍රශ්නයක් අහන්න පුතේ. බලන්න මේ ළමයා මෙතන හිටියේ. දැන් මේ ළමයා චලිත වෙනවා. ඒ කියන්නේ ළමයා දැන් චාලක ශක්තියක් තියෙනවා. මේ තලයේ නිශ්චලතාවයෙන් දැන් මේ තලය චලිත වෙනවා. ඒ කියන්නේ තලයට චාලක ශක්තියක් ලැබිලා තියෙනවා. දරුවනේ මේ ශක්තිය කොහෙන්ද මෙයාලට ලැබුණේ? ආරම්භයේදී කවුරුත් චලිත වුණේ නැහැ. ඒ කියන්නේ පද්ධතියේදී ආරම්භයේදී චාලක ශක්තිය චුට්ටක්වත් තිබෙන්නේ නැහැ. එහෙනම් කොහෙන්ද පුතේ මේ චාලක ශක්තිය ආවේ? අපි දන්නවා පුතේ ශක්තිය නිෂ්පාදනය වෙන්නේ නැහැ මෙතනදී නේද? ශක්තිය හැමතිස්සෙම වෙන්නේ පරිවර්තනයක්. යම් ප්‍රභේදයක සිට තවත් ප්‍රභේදයකට. ඉතින් බලන්න පුතේ දරුවා ආරම්භයේදී මේ ළමයා ආරම්භයේදී සිටියේ ඉහළින්. ඒ ළමයා සතු විභව ශක්තියක් තිබ්බා. දැන් ළමයා ඉන්නේ පහළින්. ඒ කියන්නේ තිබ්බ විභව ශක්තිය දැන් නැහැ. එහෙනම් පුතේ අර තිබ්බ විභව ශක්තිය දැන් පරිවර්තනය වෙලා තියෙන මොන බවද? චාලක ශක්තිය බවට. කාගේ චාලක ශක්තියද? තලයට චලිත වෙනවා ළමයා චලිත වෙනවා පුතේ. එහෙනම් තලයට සහ ළමයා කියන දෙන්නටම චාලක ශක්තිය ලැබුණේ ළමයාගේ නිදහස් වූ විභව ශක්තිය. හරි. බලන්න. අරේ ආවම පුතේ ළමයා පහළට ආපු දුර ළමයා පහළට ආපු දුර අපිට ගන්න පුළුවන් r කියලා.
මට පුළුවන් පුතේ A සහ B අවස්ථා සලකා මම A සහ B කියන මේ අවස්ථා දෙකක් කොහොමද කරන්න මෙතන ඉන්න කොටයි එහා B අවස්ථා සලකා ශක්ති සංස්ථිතියේදී ආරම්භයේදී පුතේ තිබුණ විභව ශක්තිය විතරයි. ඉතින් මෙතෙන්දී විභව ශක්තිය ලකුණු කරනකොට මම මේ පිටුම විභව ශූන්‍ය මට්ටම කියලා ගන්නවා. එතකොට මොකද B පිටුමෙන් විභව ශක්තිය එන්නේ නැති නිසා. එහෙනම් මෙතන එනවා විභව ශක්තිය mg වාරයක් උස එන්නේ පුතේ r mg සාමාන්‍ය විභව ශක්තිය කියන්නේ මෙතන උස වෙන්නේ r. මෙතනදී පුතේ චාලක ශක්තිය ළමයාගේ චාලක ශක්තිය දෙක එකයි mv වර්ග ධන තලයේ චාලක ශක්තිය දෙක එකයි එයාගේ ස්කන්ධ දෙකයි m තලයේ u වර්ග. දරුවෝ අපි ආදේශ කරගෙන යමු m අපිට u අහන්නේ එහෙනම් පුතේ v වෙනකොට ආදේශයක් කරමු මෙතන v වෙනකොට ආදේශ කරන්න පුළුවන් දෙකයි u නේද? v වෙනකොට දෙකයි u ආදේශ කරන්න පුළුවන් දෙකයි u ගේ වර්ග ධන දෙකෙන් එක වාරයක් දෙකයි u වර්ග දෙකට දෙක කැපෙනවා පුතේ. මෙතන සූරණ දෙකකට දෙකක් කැපෙනවා. මෙතන දෙකේ වර්ගය හතරක් වෙන්නේ. එහෙනම් මෙතන ඉන්නේ 2 mu වර්ග දාන mu වර්ග මෙතනවා mgr mgr අවසාන වශයෙන් ඉන්න m කැපෙනවා පුතේ 3 u වර්ග සමානයි gr බෙදීම gr කියලා තමයි. මෙතනින් පුතේ u උක්ත කරොත් gr බෙදීම gr බෙදීම 3 වර්ගමූලය කියලා අපිට ලැබෙනවා. u වෙන පුතේ තලයට හිමි වෙන ප්‍රවේගය gr බෙදීම 3 වර්ගමූලය කියන්නේ පිළිතුර 4 වෙනි පිළිතුර අපිට තෝරගන්න පුළුවන්. ඉතින් බලන්න පුතේ මේක අමාරු ගානක්ද? මේ ගාන අමාරු නෑ නේද? සරලව හිතන්න. මෙන්න මෙතන හිටපු ළමයා පහළට ඇවිල්ලා එයා ප්‍රවේගයෙන් යනවා. මේ පහළම පිළිතුරේ ළමයා යන්නේ තලයට සමාන්තරව. ඉතින් තලයේ චලනය සිදු වෙන්නේ පුතේ වක්‍රාකාර තලයේ චලිත සිදු වෙන්නේ පහළ තියෙන තලයට සමාන්තරව. මේ පිහිටුම ගත්තට පස්සේ මේ පිහිටුමේදී පුතේ දෙන්නටම මොකද වෙන්නේ? බාහිර බල ක්‍රියාත්මක වෙන්නේ ඇතිරස් දිශාව සැලකුවම. බාහිර බල ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා මේකේ ගම්‍යතාවය ඇසුරින් v u ප්‍රවේග අතර ප්‍රකාශනය කරනවා. ප්‍රවේග අතර සම්බන්ධතාවයක් අපිට හොයා ගන්න පුළුවන්. ඊළඟ කරුණ හදවලට ඔළුවට එන්න ඕන පුතේ මේ තලයට ලැබුණු චාලක ශක්තියත් ළමයට ලැබුණු චාලක ශක්තියත් කියන මේ දෙකම ලැබුණේ කාගෙන්ද? ළමයාගේ නිදහස් වෙච්ච චාලක ශක්තිය කියන එක. ඉතින් ඔය කරුණු දෙක පුතේ ඔළුවට ආව නම් මේ MCQ එක හදාගන්න මහ වැඩක් නෙමෙයි. ලේසියෙන් ඉක්මනට හදාන්න පුළුවන් ගාන. රයිට්. දරුවෝ වීඩියෝ නාමතරත් උත්සාහන කරලා පැහැදිලිව ගාන හදාගන්න. හරි. රයිට්. අපි යමු දෙයක් ගන්න නම්. හරි. බලන්න පුතේ 81 වෙනි ගානේ බලන්න ඉංග්‍රීසි ගාන. බර W වන මිනිසෙක් තිරස් පොළොව මත ඉන්නවා. එයාගේ බර W පුතේ. එතකොට දැන් අපි මෙයාගේ ස්කන්ධ නිකන් M නෝට් කියලා හිතුවොත් පුතේ බර මාක් කරනවානේ අපි M නෝට් G කියලා නේද? ඉතින් මේ අගය තමයි මේ කියන්නේ W කියලා. W තිරස් පොළොව මත සිට සවිකරන ලද කම්බියක් ආධාරයෙන් ස්කන්ධය M නම් බාරයක් රූපසටහන දැක්වෙන ආකාරයට නඳවන්න. කම්බියක් ආධාරයෙන් දෙක ගාන කියලා නෑ කප්පියක් ගැන අනුත් අපිට රූපසටහනේ පේනවා කප්පියක් කරා තමයි රඳවගෙන ඉන්නේ කියලා. එතකොට මේ කැපිටල් M ස්කන්ධයක්. එහෙනම් එයාට බලය පහරට mg. අපි පුතේ ඔය කම්බිය ඇති වෙන ආතති ටික ලකුණු කරගෙන ගියොත් කම්බිය විසින් ස්කන්ධය මත තන්තුවලදී වගේම තමයි. T බලයක් ඇති වෙන නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අනුව මේ හා සමාන බලයක් පුතේ තන්තුව මත ඇති වෙනවා. අපි ඒක ලකුණු කරන්නේ නැහැ. ඊළඟ මේ තන්තුව විසින් කප්පිය මත ඇති කරනවා P බලයක්. නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අනුව A හා සමාන බලයක් ඇති කරනවා පුතේ කප්පිය විසින් තන්තුව මත. මේ බලය ලකුණු කරන්න අවශ්‍ය නැහැ. මොකද තන්තු සැහැල්ලුයි කියලා ගත්තොත් මෙතනදී කම්බිය සැහැල්ලුයි කියලා අපිට ගානේ කියලා නෑ කම්බිය ස්කන්ධයක් තියෙන කියලා නේද? කම්බියක් ආධාරයෙන් කියලා විතරයි දෙන්නේ. ස්කන්ධයක් කියන්නේ නැති නිසා සැහැල්ලුයි කියලා සලකුණු තමයි නෑ. ඉතින් සැහැල්ලුයි නම් පුතේ අපි දන්නවා මොනවත් තන්තු එහෙම නැත්නම් කම්බිය දෙක අතර ඇති වෙන ආකාරය සමානයි කියලා. ඉතින් මෙතනදී පුතේ කම්බිය මත පහළට T
තන්තුව විසින් මිනිසා මත මේ දිශාවට මෙන්න මේ ගාන වලට ගැටලුවක් තියෙනවා පොතේ හරියටම සිරස්ව බලය ඇති වෙනවා කියන එක රූප සටහන් බලව පෙන්න චුට්ටක් ආනතරය තියෙන දැන් මම දැනත් එක බලුවා ඊටත් වැඩි ආනතරය තියෙනවා ඉතින් ආනත වුණොත් පොතේ ගාන වලට හදා ගන්න අමාරුයි උත්තර දෙක දිහා බැලුවම කෝණයක් සලකලා නැහැ ඒ නිසා පොතේ මේ බල සිරස්ව ලකුණු කරගෙන අපි ගාන හදුවා නම් හරි මේ බල සිරස්ව ලකුණු කරගන්න මොකද ගාන පොඩි ආනතියක් පේනවා මොකද මිනිසා චුට්ටක් එහා ඉන්නේ නේද ඉතින් ගාන වඩා කරදී මේ තන්තු හරිය කෙලින් පහළට වහමු තිබ්බනම් රයිට් දැන් ඊට අමතරව පුතේ බලන්න මිනිසා මත තියෙන බල මිනිසා විසින් පොළොව තෙරපෙනවා අපි ගමු එක R කියලා එහෙනම් නිව්ටන් තුන්වෙනි නියමයට අනුව එහා සමාන බලයක් මිනිසා මත ඉහළට ඇති වෙනවා අපේ ගාන අහන්නේ මිනිසා මගින් පොළොව මත ඇති කරන බලය වන්නේ කියන්නේ කැපිටල් R ගැන අහන්නේ ඉතින් R ගැන හොයන්න පුළුවන් පුතේ මිනිසාගේ සමතුලිතතාවයට බල විවේචනය කරන්න මෙතන පුතේ මේ ස්කන්ධය චලිත වෙන්නේ නැහැ මේ ස්කන්ධය චලිත වෙන්නේ නැහැ කියන්නේ මොකද මිනිසා කම්බිය විසින් කම්බිය මගින් රඳවාගෙන සිටිනවා කියලා කියන්නේ. එහෙනම් මොකද කීයාගේ මෙතනින් අපිට හොයා ගන්න පුළුවන්. කීයාගේ අපිට හොයන්න පුළුවන් මේ විදිහට කැපිටල් M ට රඳවාගෙන කියනවා කියන්නේ සමතුලිතව තියාගෙන යනවා කියන්නේ. ඉහළට බල පහළට බල වලට සමානයි. T සමාන mg කියලා. ඊට අමතරව අපිට පුළුවන් මොකද මිනිසාගේ සමතුලිතතාවයට ඉහළට බල පහළට බල වලට සමාන කරොත් ඉහළට තියෙනවා මොකද T ධන R සමානයි පහළට තියෙනවා m0g වෙන w ඔය බලන්න විතරයි. ඉතින් R අපෙන් ගන්න පුතේ එහෙනම් R සමානයි w ඍණ t t කියන්නේ කවුද mg එහෙනම් w ඍණ mg කියලා අපිට R එහෙම නැත්නම් මිනිසා මත ඉහළට ඇති බලය ලැබෙනවා. මිනිසා මත ඉහළට මේ තියෙන්නේ කවුරු මතද මිනිසා මත ඉහළට යන්න අවශ්‍ය නැහැ ඊතරේ දාලා දෙන නිසා ඉහළට අපේ ගන්න පොළොව මත බලය එහෙනම් මම පොළොව මත බලය මෙහෙම දෙනවා පොළොව මත බලය පුතේ පහළට R ඒ කියන්නේ w ඍණ mg විශාලත්වයෙන්මයි හැබැයි පොළොව මත පහළටයි තියෙන්නේ w ඍණ mg හරි අමාරු ගණක් නෙවෙයි නේද බල ලකුණු වෙන පිළිබඳ බල ලකුණු වෙන විදිය ගැන හොඳ අවබෝධයක් තියෙන දරුවෙකුට හරිම ලේසි නම්බර 20ක් වගේ අරකට උත්තර ගන්න පුළුවන් ගැටලුවක්. හරි දරුවනේ අපි යමු නම් අද රිමයින්ඩර් එකේ අන්තිම ගානට අපේ රිමයින්ඩර් එකේ අන්තිම ගානට 82 වෙනි ගානට බලන්න පුතේ කිලෝග්‍රෑම් 10 ස්කන්ධයන් ඉහළට එසවීම සඳහා තන්ත්‍රය ආතතිය ක්‍රමයෙන් වැඩි කරයි නම් එක් එක් අවස්ථාවේදී ස්කන්ධ එසවීම ආරම්භ වෙන විට දුරුතරාදීන පාඩම් කියන්නේ පුතේ මේ කියන්නේ මේ ස්කන්ධ එසවගෙන ස්කන්ධ චලිත වෙන වෙලාවෙම ස්කන්ධ එසවෙන්න ආරම්භ වෙන මොහොතේ. ඒ කියන්නේ ඇත්තටම මේ පද්ධතිය මේ ස්කන්ධය මේ දුරුතරාදීන අතමගින් යොදන බලය මගින් මේ ස්කන්ධ ඉස්සෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මේ ස්කන්ධයකට වෙන බල මුකුත්ම නැහැ තන්තුව මගින් ඇති කරන බලය පමණයි. ඉතින් ආසන්න ලෙස මේ අවස්ථාව අපිට සමතුලිත අවස්ථාවක් කියලා ගන්නත් පුළුවන්. එතකොට දරුවෝ මෙයාගේ බර කිලෝග්‍රෑම් 10යි ඒ කියන්නේ 15 නිව්ටන් 100ක බලයක් තියෙන්නේ. ඔය නිව්ටන් 100 බලය මේ තන්තුව මගින් ඇති කරන ආතතිය සම්පූර්ණයෙන්ම රඳවාගෙන ඉන්න මොහොතක තමයි මේ කියන්නේ ස්කන්ධය එසවීම ආරම්භන පිට කියලා. ඉතින් ස්කන්ධය චලිත වෙද්දී නම් අනිවාර්යයෙන්ම ත්වරණයක් තියෙනවා. ඉතින් මේ ආරම්භන ස්කන්ධ එසවීම ආරම්භන පිට අපිට ත්වරණය බිඳුවේ පද්ධතිය තාම සමතුලිත අවස්ථාවේ තියෙනවා කියලා සලකන්න පුළුවන්. බලන්න මෙතෙන්දී එතකොට තන්තුව විසින් ස්කන්ධය මත ඉහළට ඇති කරන T බලයක් තන්තුව විසින් කප්පිය මත පහළට T තන්තු සැහැල්ලු අවිතරණය සලකුවොත් පුතේ කප්පියෙන් දෙපසාත් සමානයි ඒ වගේම තන්තුවේ දෙපසාත් සමාන වෙන්න ඕන. ඒ කියන්නේ මුළු තන්තුවේ දිගටම ආකෘති සමාන වෙන්න ඕන. එහෙනම් මෙතන පහළට T මෙතන කොක්ක මත ඉහළට T. ඉතින් අපි දුරුතරාදී වලට ඉගෙන ගත්තා කොක්ක මත ඇතිවන ආකෘති බලය තමයි අනිවාර්යයෙන්ම දුරුතරාදී පාඩම් වෙන්නේ කියලා. එහෙනම් පුතේ 10 kg ගේ සමතුලිතතාවය ගැන හිතුවොත් 10 kg ගේ සමතුලිතතාවය ගැන හිතුවා පස්සේ ඉහළට බල පහළට බල සමාන වෙන්න ඕන මේ වෙලාවේදී ඉහළට T පහළට CI නිව්ටන්. එහෙනම් මුලින් මේ වෙලාවේදී තරාති පාඨාංකයේ CI නිව්ටන්. නිව්ටන් වලින් ගත්තොත් එන්න කිලෝග්‍රෑම් වලින් ගත්තොත් මෙය ගුරුත්වජ ත්වරණයට දක්වන අනුපාතය කියන්නේ 100 බෙදීම ගුරුත්වජ ත්වරණයගේ 10 එතකොට එන්නේ 10 කිලෝග්‍රෑම්. එහෙනම් මේ දුරුතරාදී පාඨාංකයේ මේ වෙලාවේදී මෙන්න මේ අඩියන් වලින් එකක්.
උත්තර වල දීලා තියෙන නිව්ටන් වලින් නිසා මෙතන ගියාට උත්තර වල පාඩම් අහනවා නිව්ටන් වලින් විතරක් ලියන්න. දරුවෝ බලන්න මේ අවස්ථාවේ ස්කන්ධය වල පහළට CI නිව්ටන් තන්තුවේ ආපිට ලකුණු කරගෙන ගියොත් තන්තුව විසින් ආධාරකය මත පහළට T තන්තුව විසින් මෙතන කප්පිය මත ඉහළට T තන්තුව විසින් කප්පිය මත ඉහළට T තන්තුව විසින් කොක්ක මත පහළට T කොක්ක මත ඇති වෙන ආතතියයි දුන්තරාදී පාඩක් වෙන්නේ. ඉතින් CI නිව්ටන් ස්කන්ධයේ සමතුලිතතාවය අපිට සලකන්න පුළුවන් මෙන්න මේ විදිහට බලන්න TT කප්පිය මත ඉහළට 2යි සැහැල්ලු කප්පියක් කියලා සැලකුවා. කප්පිය මත පහළට තියෙනවා 2යි. එහෙනම් මේ තන්තුව විසින් තමයි මේ 2යි තියෙන්නේ කරන්නේ. ඒ වගේම මේ තත්ත්ව විසින් එන ස්කන්ධය මත තියෙන දෙකයි තියෙන්නේ කරනවා. එනතරොට මේ වෙලාවේදී 10 kg ගේ සමතුලිතතාවය සලකුවොත් ඉහළට බල සමානයි පහළට බල ඉහළට 2t පහළට 100 නිව්ටන්. එහෙනම් t කියනවා 50 නිව්ටන් කියලා. ඉතින් නිව්ටන් 50 කියන්නේ මේ වෙලාවේ දුරතරාදී පාඩම් කියන නිව්ටන් 50ක් වෙන්න ඕන. කිලෝග්‍රෑම් නම් පොතේ නිව්ටන් 50ක් වෙන්න ඕන කිලෝග්‍රෑම් නම් 5ක් වෙන්න ඕන. ඉතින් මේ දෙකෙන් නිව්ටන් 50 කියන උත්තරය අපි ගමු. මොකද නිව්ටන් වලින් තමයි උත්තර ටික දීලා තියෙන්නේ. එහෙනම් මේ ටික තමයි මේ වෙලාවේදී පාඨාංකය වෙන්නේ. බලන්න හරි ලේසියි පුතේ. අපි ලියවල හදාගෙන යමු. මෙතෙන්දි පුතේ බලන්න මෙයා මත තියෙනවා පහළ 100යි නිව්ටන්. ඊළඟට පුතේ බලන්න තන්තුවේ ඇති වෙන ආතතිය. මෙතන දැන් ගත්තොත් පුතේ තන්තුව විසින් දුන්තරාදී කොක්ක මත ඉහළට T තන්තුව විසින් කප්පිය මත පහළට T මේ තන්තු කොටස මගින් කප්පිය මත පහළට T තන්තු කොටස මගින් මේ කප්පිය මත ඉහළට T මෙතන ඉහළට T මේ ආසන්න වශයෙන් පුතේ මේ ටික දෙන්න සමාන්තරව ඉහළට තියෙනවා කියලා ගන්න මෙතන පහළට T දැන් දුන්තරාදී පාඩම් වෙන්නේ මේ T කියගේ පුතේ අපි ඒක හොයමු ඒක හොයන්න පුළුවන් මෙන්න මේ T දෙන්නත් ආසන්න වශයෙන් ඉහළට මොකද මෙතන සංරචකයක් ගන්න කියොත් ඒක අර හදාන්න අපිට අමාරුයි සහ ඉච්ඡර දත්ත අපිට ගාන දීලා නැහැ. ඉතින් ආසන්න වශයෙන් සිරස් කියලා සැලකුවොත් TT 2යි T වල ඉහළට තියෙනකොට කප්පිය මත පහළට තියෙනත් උන් 2යි T. ඒක ඇති කරන්නේ මේ තන්ත්‍රය විසින් එහෙනම් ඒ තන්ත්‍රය විසින් වස්තුව මත ඉහළට ඇති කරන බලය 2යි T වෙන්න ඕන තන්ත්‍රවල දෙපසාත් සමාන නිසා. එතකොට මේකෙත් අපිට 10යි kg ගේ සමතුලිතතාවයට ඉහළට බල සමාන කරලා පහළට බලවල. ඉහළට තියෙනවා 2යි T පහළට තියෙනවා 100යි නිව්ටන්. ඒ කියන්නේ T සමානයි 50යි. එහෙනම් මේ වෙලාවේ පුතේ තරාදී පාඩම්කේ නිව්ටන් නම් 50යි කිලෝග්‍රෑම් නම් 5යි. ඉතින් මේ දෙකෙන් නිව්ටන් උත්තරය අපි ගමු. මොකද අපිට නිව්ටන් වලින් තමයි පුතේ අවසන් උත්තර ටික දීලා තියෙන්නේ. ඔන්න එනවා මේ අන්තිම එකට බලන්න. මෙයාගේ ස්කන්ධය 15 කිලෝග්‍රෑම් 15 ස්කන්ධ මෙයාගේ ස්කන්ධ කිලෝග්‍රෑම් 10යි කියන්නේ 15 නිව්ටන් 100ක බලයක් තියෙනවා. තන්තුවේ ආදී ලකුණු කරගෙන ආවොත් තන්තුව විසින් කොක්ක මත ඉහළට T තන්තුව විසින් මෙතන කප්පිය මත පහළට T ඒ තන්තුවේ මේ කෙලවර මගින් ආපහු කප්පිය මත පහළට T තන්තුවේ මේ කෙලවර මගින් කප්පිය මත ඉහළට T මේ කෙලවර මගින් කප්පිය මත ඉහළට T මේ කෙලවර මගින් කප්පිය මත පහළට T මේ කෙලවර මගින් කප්පිය මත පහළට T මේ කෙලවර මගින් කප්පිය මත ඉහළට T මේ කෙලවර මගින් කප්පිය මත ඉහළට T ඉතින් මෙන්න මෙතන මේ ටීල දෙන්න මේ කප්පියට මේ ටීල දෙන්න මේ කප්පියට මේ සෙට් එක තමයි පුතේ එකට සම්බන්ධ වෙලා ඉන්නේ. මෙහෙමනේ ඉන්නේ. ඒක මතයි පුතේ ඔය නිව්ටන් C බලය පහළ තියෙන්නේ. එතකොට මේ සෙට් එක මත ඉහළට තියෙන බල ගත්තොත් මෙතන ඉන්නවා T, මෙතන ඉන්නවා T, මෙතන ඉන්නවා T, මෙතන ඉන්නවා T. එනකොට මෙන්න මේ පද්ධතියේ සමතුලිතතාවය ගැන හිතුවා. TT ඉහළට තියෙනවා. පුතේ TT ඉහළට තියෙනවා. එහෙනම් 4යි T ඉහළට තියෙන නිසා මෙන්න මේ ස්කන්ධය සම්බන්ධ කරලා තියෙන තන්තුව වලින් මෙතන පහක් ඇති කරන්න ඕන 4යි T. ඒ වගේම මේ තන්තුව වලින් ස්කන්ධයම ඉහළට ඇති කරන්න ඕන 4යි T. එහෙනම් මෙතන පුතේ අපිට පුළුවන් 10යි කිලෝග්‍රෑම්ට ඉහළට බල සමාන කරන්න පහළට බලවලට ඉහළට තියෙනවා පුතේ 4යි T පහළට තියෙනවා 100යි නිව්ටන් සුළු කරොත් T සමානයි 25යි නිව්ටන් කියලා. එහෙනම් මේ වෙලාවේ දුන්තරාදී පාඩම් වෙන්නේ මේ T කියගේ. ඉතින් T අපිට ආව 25යි නිව්ටන් කියලා. කිලෝග්‍රෑම් වලින් ගත්තොත් පුතේ 2.5යි කිලෝග්‍රෑම්. එහෙනම් ඕක තමයි මේ වෙලාවේ දුන්තරාදී පාඩම් වෙන්නේ. එහෙනම් දරුවනේ අපිට පිළිතුරු ලියන්න පුළුවන් මේ විදිහට බලන්න.
මුලින්ම එකට ආවා මුලින්ම දුම්තරාගේ පානාංකය නිවුටන් 100යි දෙවෙනි එකේ 50යි ඊළඟ එකේ 50යි අවසාන එකේදී 25යි නිවුටන් කියලා. එහෙනම් වඩා නිවැරදි පිළිතුර විදිහට පුතේ අපිට බාර ගන්න පුළුවන් 100යි 50යි 25යි කියන්නේ හතරවෙනි පිළිතුර. හතරවෙනි පිළිතුර බාර ගන්න පුළුවන් අපිට නිවැරදි පිළිතුර විදිහට. හරි. දරුවෝ වීඩියෝ එක නවත්තලා පුතේ ගණන් දෙක හදා ගන්න. ඊළඟ රිමයින්ඩර්ස් මේ 8 වෙනි එක 9 ඉස්සරහට එනවා. 6 7ත් පුතේ වීඩියෝස් තියෙනවා බලන්න. ඉතින් ඒ ඔක්කොම බලලා පුතේ රිමයින්ඩර් ටික කවර් කරගන්න. මේ රිමයින්ඩර් පේපර් නැති දරුවෝ රිමයින්ඩර් ගෲප් එකට ඇඩ් වෙන්න අපේ රිවිෂන් එකේ දරුවෝ කරන පේපර් එක ගෙදරට පෝස්ට් කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ගෙදරට යාලා ලැබෙන මාසෙකට සැරයක් ඒ නිසා ගැටලුවක් වෙන්නේ නැහැ. අපි පන්ති සහභාගී නොවන දරුවෝ ඉන්නවා නම් රිමයින්ඩර් ගෲප් එකේ ලින්ක් එක පහලින් තියෙනවා. ඒ ලින්ක් එකේ රිමයින්ඩර් ගෲප් එකට සම්බන්ධ වෙලා හැමදාම බ්‍රහස්පතින්දා MCQ 10ක් කරනවා. ඉදිරි සතිය තුළ ඒ 10 විවරණ ලැබෙනවා. ඉතින් දැන්ට යාන්ත්‍ර විද්‍යාව කොටස යන්නේ මේ මාසෙක අපි යාන්ත්‍ර විද්‍යාව කොටස අවසන් වෙනවා. ඉතින් එතනින් පස්සේ ඊළඟට යන පාඩම අනුව මේ MCQ ටික වෙනස් වෙන. ඉතින් ගොඩක් වෙලාවට අලුත් ගණන් ඒ වගේම හොඳ විවරණයක් පුතේ අපි ඉස්සරහට යන්නේ. දරුවෝ මේකට සහභාගී වෙලා මේ MCQ ටික බ්‍රහස්පතින්දාට කළා විවරණේ බලලා පුතේ පැහැදිලි හොඳ විවරණයක් ලියා ගන්න. අවශ්‍ය නම් මීට වැඩි සිද්ධාන්ත කරුණු මතක් කරගන්න. ඒ කරුණු ලියලා සටහනක් හදා ගන්න පුතේ. මොකද අලුත් ඥානකට පේස් කරා අලුත් ඥානවල මුහුණ දෙන්න ඔබ හැමතිස්සෙම පුහුණු වෙන්න ඕන පුතේ. මොකද විභාගේ එන්නෙන්නම අමාරු වෙනවා මිසක් ලේසි වෙන්නේ නැහැ. ඉතින් මේ අමාරු වෙන්නේ ඔබ හිතන්න පුරුදු නොවුනොත් විතරයි. ඔබට හොඳට හිතන්න පුළුවන් නම් පුතේ පේපර් එක එච්චර අමාරු වෙන්නේ නැහැ. ඉතින් ඔබ හොඳට හිතන්න පුරුදු වෙන්න ඔබ මොකද්ද කරන්න ඕන? අලුත් ගැටලු වලට තව තවත් අලුත් ගැටලු වලට යමු වෙන්න ඕන. ඉතින් ඒ සඳහා තමයි පුතේ අපි රිමයින්ඩර් එක දෙන්නේ. රිමයින්ඩර් එකේදී හැමතිස්සෙම සිද්ධාන්ත වලින් කියන්නේ නිතර නොගැටෙන සිද්ධාන්ත වලින් අලුත් MCQ කීපයක් තමයි අපි දීලා ඒව සාකච්ඡා කරන්නේ. හරි. දරුවෝ එහෙනම් හැමෝටම උත්සන්නයි. ගෙදරට වෙලා පරිස්සමින් ඉන්න පුතේ. මොකද දැන් රටේ තියෙන තත්ත්වෙ එන්නෙන්නම දරුණුයි. තව මාස 7ක් 8ක් ගෙදරට වෙලා වැඩ කරන්න ඕන. මොකද කන්දකාරු දීලා පාඩම් කරන්න අමාරුයි මේ දවස්වල. ඉතින් ඒ නිසා පුතේ කොරෝනා හදාගන්න නැතුව කොහොම හරි ගෙදරට වෙලා මේ මාස 7ට එන්න එක්සෑම් ලියලා ඉතින් ඕනනම්